නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතෝ හෝති අයං වොච්චති ව්‍යග්ගපජ්ජ සීල සම්පදාති. අතිගෞරවනීය විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්තුනි, මෙවර ධර්ම දේශනා මාලාවෙහි අද දිනට નિયમિત ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ සීල සම්පදා, සීල සම්පත්තිය පිළිබඳව. මේ නාවල විමල විහාරය පිළිබඳව පසුගිය වර්ෂයේහි ධර්ම දේශනාවට පැමිණි මොහොතෙත් අපි සිහිපත් කළ කාරණය තමයි අපි මහාන වෙච්ච පුංචි කාලේ අපට බණක් කියන්නට ඕන වුණාම පොතපත කියවලා දහම් කරුණු ගොනු කරගෙන දහම් දෙසන්නට තරම් විචක්ෂණ බවක් හැකියාවක් නොතිබුණු නිසා කුඩා කාලේ අපි බණක් කියන්නට ඕන වුණාම හොයාගන්නේ වෙනත් පිළිගත් හාමුදුරුවරු විසින් දේශනා කරලා තියෙන ධර්ම දේශනා. ඉතින් ඒ බඳු ධර්ම දේශනා වටිනා දේශනා එකතුවක් තිබුණු අපිට මුලින්ම හමු වුණු පොත තමයි නාවල ධර්ම දේශනා. ඉතින් ඒ නිසා මුල් යුගයේ ධර්ම දේශනා කරන්නට අපි බෙහෙවින් ඒ පොතපත පරිශීලනය කළා. ඉතින් ඒ නිසා මේ විහාරස්ථානය ගැන සිහි කරනකොට මෙහි කෙරෙන ධර්ම දේශනා ගැන සිහිපත් වෙනකොට අපිට නිතැතින්ම ඒ අතීතය බොහොම කෘතවේදීව සිහිපත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද දවසේ ගෞරවනීය ලොකු හාමුදුරුවන්ගේ ආරාධනාව පරිදි අද ධර්ම දේශනාව සඳහා අපි මේ ආකාරයෙන් සම්බන්ධ වුණේ. අද දිනට નિયમિતව පවතින්නේ සීල සම්පදාව. තථාගතයන් වහන්සේ විසින් කෝලිය පුත්‍ර ඒ ව්‍යග්ගපජ්ජ තරුණයාට දේශනා කරන ලද ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යග්ගපජ්ජ පුද්ගලයෙකුගේ ලෞකික දියුණුවට අභිවෘද්ධියට බලපාන කාරණා හතරක් තියෙනවා. පරලොව ජීවිතයට එහෙම නැත්නම් මේ ලෝක වශයෙන් මෙලව යහපත පිණිස බලපාන කරුණු හතරක් තියෙනවා. පරලොව ජීවිතය සුවපත් වෙන්නට බලපාන කරුණු හතරක් තියෙනවා. ඒ පරලොව ජීවිතය සුවපත් කරගන්නට බලපාන කරුණු හතරෙහි දෙවැනි කාරණේ හැටියට තමයි මේ සීල සම්පදාව සඳහන් වෙන්නේ. එතනදී තථාගතයන් වහන්සේ මේ සීල සම්පදාව කුමක්ද කියලා මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි දේශනා කරන දේශනා පාඨය තමයි අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදාගත්තේ. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය අංගුත්තර නිකායේ අටක නිපාතයට ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක්.
එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා කතමාච්ච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. ව්‍යග්ගපජ්ජ මේ සීල සම්පදාව කියලා කියන්නේ මොකක්ද? කොහොමද සීල සම්පදාව පිහිටන්නේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ පානාතිපාට්ඨා පටිවිරතෝ හෝති. ව්‍යග්ගපජ්ජ මේ ලෝකයේහි යම්කිසි කුලපුත්‍රයෙක් යම්කිසි සත්පුරුෂ මිනිසෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි නම් අදින්නාදාන පටිවිරතෝ හෝති. අදින්නාදානයෙන් වැළකුණේ නම් කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමේහි වර්ධවා හැසිරීමෙන් වැළකුණා නම් මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වැළකුණා නම් සුරාමේරය මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. මදයට ප්‍රමාදයට හේතු වෙන මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් එහෙම නැත්නම් මත්පැන් පානයෙන් වළකිනවා නම් වැළකුණේ නම් මෙන්න මේ කරුණ වලින් සම්පූර්ණ වූ කුල පුත්‍රයා සීල සම්පත්තිය ඇති කෙනෙක් හැටියට හඳුනන්නට පුළුවන්. ව්‍යග්ගපජ්ජ මේ තමයි සීල සම්පදාව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ සීල සම්පදාව තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ සාම්ප්‍රායික හිතසුව පිණිස. ඒ කියලා කියන්නේ පරලොව ජීවිතයේහි යහපත අභිවෘද්ධිය පිණිස හේතු වෙන ප්‍රධාන කාරණයක් හැටියට. ඒක පරලොව ජීවිතයට විශේෂයෙන් බලපවත්වනවා. ඒ වගේම මේ ලෝක වශයෙන්මත් මේ ධර්මයේහි දිට්ඨ ධම්ම වේදනීය සැප විපාක සීල සම්පත්තියෙන් මේ ලෝකයේදීම ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රවල දේශනා කරනවා විසරද භාවය, ඕනෑම පිරිසක් අතරට පැමිණෙන්නට පුළුවන් භාවය, ඒ වගේම නොපැකිල කතා කරන්නට පුළුවන් බව, ඒ වගේම ඕනම කෙනෙක් ඉදිරියේ Tamanට විසරද භාවයෙන් ක්‍රියාත්මක වෙන්නට හැකියාව මේ සියල්ල නිර්මාණය වෙනවා සිල්වත් බව තුළින්. යම් කෙනෙක් සීලෙන් පිරිහිලා නම් සීල සම්පත්තියෙන් දුබල නම් ඒ පුද්ගලයා අන් අය ඉදිරියේ පැකිලෙන, මකු වෙන, ඒ වගේම පසුබට වෙන, ඉදිරිපත් වෙන්නට නොහැකි වෙන එබඳු පෞරුෂය අඩු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පිරිපුන් පෞරුෂයක් ඇති යහපත් සත්පුරුෂයෙක් හැටියට සමාජය තුළ ඕනෑම තැනක ඕනෑම දෙයකට ඔරොත්තු දෙමින් Tamanටත් ලෝකෙටත් හිත වැඩ සලසන්නට පුළුවන් කෙනෙක් නිර්මාණය වෙන්නේ මේ සීල සම්පදාව තුළින්. ඒ සීල සම්පදාව තමයි ඒ පුද්ගලයාට පරලෝක වශයෙන් Tamanගේ ජීවිතය සුවපත් කරන්නට, අර්ථවත් කරන්නට, සංරක්ෂණය කරන්නට, ජීවත් කරවන්නට විශේෂයෙන් හේතු වෙන්නේ. ඒ කුමක් නිසාද මේ සීල සම්පදාව හැටියට මෙහිදී දක්වන්නේ පංචශීලය. මේ පංචශීලය ගිහි බෞද්ධයින්ගේ නිත්‍ය සීලය හැටියට අපි නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා, හඳුනාගෙන තියෙනවා. සැබවින්ම මේ පංචශීලය තථාගතයන් වහන්සේ විසින් අලුතෙන් දේශනා කරන ලද දේශනාවක් නොවේ. ඒ වන විටත් සත්පුරුෂ මිනිසෙයින් විසින් මේ පංචශීල ප්‍රතිපත්තිය මනුෂ්‍ය ධර්මයේ හැටියට දීර්ඝ කාලයක් ආරක්ෂා කරගෙන ඇවිත් තිබුණා. මනුෂ්‍ය ධර්මයයි කියලා කියන්නේ තිරිසන් සත්වයන් සහ මිනිසෙයින් වෙන්වෙන කඩයිම. මනුෂ්‍යත්වය අර්ථවත් වෙන, මනුෂ්‍යත්වය සංකේතවත් වෙන, මනුෂ්‍යත්වය තුල පිහිටන ධර්මතාවයේ හැටියටයි මේ පංචශීල ප්‍රතිපත්තිය දක්වන්නේ. යම් කලෙක මේ පංචශීල ධර්මතාවයන් මිනිසුන්ගෙන් තොර වුණාද, ගිලිහුණාද, එබඳු කාල වකවානුවල මිනිස්සෙයින් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් පරිහානියටපත් වෙලා තිරිසන් සත්වයින් සම තත්වයට ඇදගෙන වැටෙන ආකාරය චක්කවර්ති සීහනාද වැනි සූත්‍රවල තථාගතයන් වහන්සේ මැනවින් පැහැදිලි කරනවා. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ප්‍රාණඝාතයට බහුලව යොමු වෙනවා. දැන් මේ කාල වකවානුවේ උනත් අපට ඒ කාරණේ ටිකෙන් ටික පැහැදිලි වෙනවා.
සොරකමට යොමු වෙනවා. කාම මිත්‍යාචාරයට යොමු වෙනවා. මුසාවට, බොරුවට, වංචාවට යොමු වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් නොයෙකුත් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් Tamanගේ ප්‍රකෘති తත්වය කෙලසා යනවා. මේ මත්පැන් බීම වරදක් වෙන්නේ මිනිස්සෙක් හැටියට Tamanට සිහි කල්පනාවෙන්, ප්‍රඥාවෙන්, තියුණු මනසින් ලෝකයේ තුල හොඳ නරක වෙන් කරගෙන හැසිරෙන්නට පුළුවන් මේ ශක්තිය සම්පූර්ණයෙන් විනාශ කරලා ඉතා පහත් මට්ටමකට පුද්ගලයා ඇද දමනවා මේ කායික මානසික විපරීත භාවය තුල. ඒ මත් බවට, ඒ විපරීත බවට යමක් හේතු වෙනවා නම් ඒ අසත් ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒ බඳු දෙයට සත්වයින් යොමු වෙන්න ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් පිරිහිලා තථාගතයන් වහන්සේ සීහනාද සූත්‍රයේදී දේශනා කරනවා. චක්කවර්ති සීහනාද සූත්‍රයේදී මේ සත්වයින්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් පිරිහිලා ගිහිල්ලා අවුරුදු 10 වර්ෂයකින් පූර්ණ ආයුෂ භුක්ති විඳලා අභාවයට යන තැනට සත්වයාගේ ආයුෂ පරිහානියටපත් වෙනවා. සත්වයාගේ ශරීර වර්ණය, කාය ශක්තිය පිරිහෙනවා. කොතෙක් කාය ශක්තිය පිරිහෙනවද කියනවා නම් පුද්ගලයා පරණලා පතකින් ගහලා මරන්නට පුළුවන් තරමට. ඒ නිසා එහි සඳහන් වෙනවා ඒ කාල වකවානුවට මුර්ගසං වරුසාවක් වහිනවා. එතකොට ඔවුනුන් කා කොටා ගන්නවා. තනපතකින් හරි තව කෙනෙකුට ගැහුවොත් ඒක කඩුවක් කිනිස්සක් වගේ තව කෙනෙක් ඝාතනය කරන්නට සමත් වෙනවා. මේ කියන්නේ 아무තු 이르දියක් පහළ වෙනවා කියලා නෙමෙයි. තනකොළ ගහකින් ගහලත් මරන්නට පුළුවන් මට්ටමට පුද්ගලයා දුර්වල වෙනවා. පොඩි ලී දණ්ඩකින් තට්ටු කළත් මැරිලා වැටෙන මට්ටමට සත්වයාගේ ශක්තිය පිරිහෙනවා. ඇයි මේ පංච දුෂ්චරිතය නිසා සත්වයා ආශයෙන්, වර්ණයෙන්, සැපෙන්, බලයෙන් පරිහානියටපත් වීම නිසා. මෙසේ පරිහානියටපත් වෙනකොට ඔවුනොන් පිළිබඳව මෘග සංඥාව, මෘග සංවර්ෂාව කියලා කියන්නේ වර්ෂාවක් කියලා කියනවා අපි බහුලව එක දිගට පතිත වෙලා හාත්පස පැතිරිලා යනවා නම් අපි කියනවා වැස්සක් වගේ. මෙතන මේ වැස්ස කියලා කියන්නේ 아무තු මේ වැස්සකට තෙමිලා හැදෙන ලෙඩක් ගැන නෙමෙයි මෙතන කියන්නේ මේ මෘග සංඥාව. මෘග සංඥාව කියන්නේ සත්ත්ව සංඥාව. තිරිසන් සංඥාව ඔවුනොන් තුල තහවුරු වෙනවා. එතකොට තවත් මිනිස්සෙක් දකින්නකොට මිනිසෙක් දකින්නවා කියන ගෞරවනීය හැඟීම නෙමෙයි අර සුනකෙක් තවත් සුනකෙක් දකින්නකොට ගොරවගෙන දත් විලිස්සගෙන කණ්ඩ පනින්නේ. හරකෙක් තවත් හරකෙක් දකින්නකොට කුරුමාණන් අල්ලලා අනින්න පනින්නේ. අන්න ඒ වගේ මේ සතා මාව නසන්නට කලින් මම ඌමැසිය යුතුයි කියන ස්වභාවයෙන් හැම විටම අනිකා පරයා යන්නට සත්ත්ව සංඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ මෘග සංඥාව සත්වයින්ගේ මිනිසුන්ගේ මනසෙහි ජනිත වෙනකොට ඒ මනුස්ස සංඥාව ගිලිහිලා නිකන් තිරස්චීන සංඥාවක් පමණයි අවසානයේ ඉතිරි. දැන් ඒකට උදාහරණ අපි පහුගිය කාලේ හොඳටම දැක්කා. යුද්ධය පැවතිච්ච කාල වකවානුවේ දෙමළ මිනිස්සෙක් දිහා, මුස්ලිම් මිනිස්සෙක් දිහා, අපි නොදන්නා සිංහලෙක් දිහා වුණත් බලන්නේ කොහොමද? මූ මාව මරන්න ආපු එකෙක්ද? මේ මගේ හතුරෙක්ද? අතේ තියෙන්නේ බෝම්බයක්ද? කොයි වෙලේ නසයිද? මේ කොටියෙක්ද? මේ විදිහට තමයි මිනිසුන් තවත් මිනිස්සෙක් දිහා, නන්නාඳුරන මිනිස්සු දිහා බලන්නට, දකින්නට පුරුදුනේ. මේක වසංගතයක් වගේ මිනිස් සිත් සතන් පසාරු කරගෙන, ආවරණය කරගෙන, යට කරගෙන මුළු මහත් සමාජයේ මුළුල්ලේම පැතිරී ගිය ආකාරය අපි හොඳටම දැක්කා. අන්න ඒ ස්වභාවය උත්සන්න වෙනකොට තවදුරටත් මනුෂ්‍යෝය කියන ගෞරවනීය සංඥාව ඔවුනොවුන්ගේ సంతානයේ නොරැඳී සත්වයින් හා සමානව අනේකා පරයා අනේකා නසාගෙන Taman නැගී සිටින්නට මිනිසුන් උනන්දු වෙනවා. ඒ කාල වකවානුව තව බොහෝ ඈතක කියලා හිතන්නට බැරි තරමට මේ කාල වකවානුව වෙනකොට මිනිසුන්ගේ විවිධ පරිහානියන් අපට දකින්නට ලැබෙනවා. එක් අංශයකින් ධර්මයේ පිළිබඳව උනන්දු වෙන හැඟීමක් ඇතුව කටයුතු කරන විශේෂයෙන් ඒ පිළිබඳව සොයන බලන විමසන පිරිසක් එක පැත්තකින් ගොඩ නැගෙනවා.
අනිත් පැත්තෙන් ඒ හා සමානවම ඔවුනොවුන් පරයා කටයුතු කරන මනුෂ්‍ය ධර්ම පරයා ක්‍රියාත්මක වෙන සත්වයින්සේ ඔවුනොවුන් කාකොටාගෙන වෛරයෙන් ක්‍රෝධයෙන් මුසපත්ව තම තමන් වනසා ගන්න සත්ත්ව සංහතියක් මිනිසුන් අතර නිර්මාණය වෙන බව අපිට තවත් පැත්තකින් පේනවා. එතකොට මේ දෙපැත්තම සමව බහුලව පවතින එක්තරා සුවිශේෂ කාලයක් හැටියට මේ කාලය අපට හඳුනා ගන්නට පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? මේ පංචශීල ප්‍රතිපදාවෙන් මිනිස්සෙයින් ඈත් වීමේ කාරණයක් හැටියටයි. ඒ නිසා මේ පංච දුෂ්චරිතයෙන් වැළකීම සමාජයට මහත් වූ අභයදානය දීමක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අභයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති. අභය දෙනවා, අවෛරය දෙනවා. ඒ වගේම නිර්භය භාවය, නිදහසේ සැකසංකා නැතුව ජීවත් වෙන්නට පුළුවන් මානසික සහනය මුළු සමාජයටම පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා පන්සිල් රකින්න කෙනා. ඒ නිසා මේ බඳු බොහෝ කරුණ වලින් තථාගතයන් වහන්සේ මේ පංචශීල ප්‍රතිපදාව වර්ණනා කරන්නේ තිරිසනුන් සහ මිනිසුන් කියන මේ දෙපිරිස වෙන් කරන්නා වූ කඩයිම නිර්මාණය වෙන්නේ මේ පංචශීල ප්‍රතිපත්තිය තුළින්. ඇයි එහෙම සඳහන් කරන්නේ? තවත් සතෙක් ඝාතනය කරගෙන විනාශ කරගෙන භක්ෂණය කරලා හෝ එහෙම නැත්නම් මැඩගෙන හෝ නැගී සිටින ස්වභාවය අපට තිරිසන් ලෝකයේ තුල පෙනෙනවා. තිරිසන් ලෝකයේ පවතින්නේම දුබලයා නසාගෙන ප්‍රබලයා නැගී සිටීමේ න්‍යාය. මේ தත්ත්වය සත්ත්ව ලෝකයට ආවේනික වූ ස්වභාවයක්. මනුෂ්‍යයා කියලා කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්. මනස උසස් නම් ඒ සත්වයාට පුළුවන්කම තියනවා හඟින්නට මම වගේම අන් අය ජීවත් වෙන්නට කැමතියි. මම විතරක් නෙමෙයි අනිත් හැම කෙනෙක්ම ජීවත් වීමේ අයිතියක් ඇතුවයි ලෝකයට පැමිණලා තියෙන්නේ. හැම කෙනෙක්ම ඊට සුදුසු කර්ම ශක්තියක් ඇතුව, ඊට සුදුසු ආයු කාලයක් ඇතුවයි මේ සත්ත්ව ලෝකයට පැමිණලා තියෙන්නේ. ඒ නිසා මේ බිම් කඩෙහි ජීවත් වීමේ අයිතිවාසිකම මට තියෙනාseම අන්‍ය සත්වයින්ටත් මෙහි ජීවත් වීමේ යම්කිසි අයිතියක් තියෙනවා. අපි Tamanට කියලා වෙනම ඉඩමක් මිලදීගෙන වැටකොටු බැඳගෙන සුද්ධ පවිත්‍ර කරලා ගේ හදනකොට අපි කියනවා මේක අපේ ඉඩම. අපේ ඉඩම කියන්නට ඉස්සෙල්ලා තවත් අය ඒකට අපේ ඉඩම කියලා තියෙනවා. තවත් භූත කොටාස ඒ වෙනකොටත් මේක අපේ ඉඩමයි කියලා අල්ලගෙන හිටපු අය ඉන්නවා. බහිරව කොටාස මේ පොළව අපේ කියලා පොළවට අරගෙන ඉන්නවා. සත්තු සිව්පාව සර්පයෝ කුරා කුහුඹුව තම තමන්ගේ ගුල් හදාගෙන මේ අපි ඉන්නා නිවාසයයි කියලා අපි එන්නටත් කලින් එතන අරගෙන එතන ජීවත් වෙච්ච සත්වයෝ ඉන්නවා. එහෙම තැනක් තමයි මේ අපේ තැනයි කියලා අපි මිලදී ගන්න. අපි සල්ලි දෙන්නේ මිනිසුන්ට. අපි මිනිස්සු අතරයි ගනුදෙනු කරන්නේ. සතා සිව්පාවට අපේ ගනුදෙනුවක් නැහැ. නමුත් අපට මතක තියෙන්නට ඕන අපි මිනිස්සුયો නම් ඒ සත්ත්ව සිව්පාවොත් මේ ලෝකේ ජීවත් වෙන්නට අයිතිවාසිකම් ඇති අය. ඒ නිසා අපට ගේ ඇතුලේ තියාගන්නට කියන එක නෙමෙයි. නමුත් ඒ සතුන්ටත් මේ සමාජයේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. එහෙනම් ඒ අයිතිය රකින්නට අපි වග බලා ගන්න ඕන. එහෙම නොවීමේ අවාසනාව තමයි අපට අද පෙනෙන්නේ අලි සහ මිනිසුන් අතර ගැටුම්. ඇයි මෙහෙම වෙන්නේ? මිනිස්සුන්ට කලින් තමයි මේ ප්‍රදේශවල අලි පදිංචි වුනේ. හැබැයි මිනිස්සු ඉනම් තමන්ගේ කියලා අල්ලගත්තට පස්සේ ඒ අය කල්පනා කරන්නේ නෑ මේවා අලින්ටයි තේවා නෙමෙයි මේවා අපටයි තේවා. එහෙම සිතන්න මිනිසා ආත්මාර්ථකාමී වෙනවා. එතකොට සතා සිව්පාව මිනිසාට එරෙහි වෙනවා. එනිසා මේ පංචශීල ප්‍රතිපදාව තුළින් තමයි ලෝකේ මානව හිමිකම් එහෙම නැත්නම් සත්ත්ව හිමිකම් කියන ඒවා ලෝකේ මුල් වතාවට තහවුරු කරන්න තියෙනවා. අද කාලේ මානව හිමිකම් කියලා කියන්නේ බලහත්කාරයෙන් උදුරා ගන්නා දෙයක් බවටයි පත් වෙලා තියෙනවා. බුදුදහම තුළ මානව හිමිකම් කියලා කියන්නේ දයාවෙන් කරුණාවෙන් අන් අය වෙත ප්‍රදානය කරන සද්ධර්ම පද්ධතිය, සදාචාර ධර්ම පද්ධතිය. ඒ මානව හිමිකම් කියලා කියන්නේ සත්ත්ව හිමිකම් කියලා කියන්නේ සමාජ හිමිකම් කියලා කියන්නේ සත්පුරුෂ මිනිසුන් විසින් සත්ජනයින් විසින් සියලු කල්හි සමාජයට වරප්‍රසාදයක් හැටියට ප්‍රදානය කරන සත්චාරිත්‍ර ධර්ම.
ඒවා Tamanගේ අයිතිවාසිකම් හැටියට බලහත්කාරයෙන් උදුරා ගන්නට ගිය තැන කා කොටා ගැනීමක් පමණයි ඉතුරු වෙන්නේ. අද ලෝකයේ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට දැනුගත් නූගත් කියන ભેදයකින් තොරව සියලු දෙනාම එකට කා කොටා ගන්නට පටන් ගන්න තියෙන්නේ මොකක් නිසාද? මානව අයිතිවාසිකම් දිනා ගන්නට ගිහින්. නමුත් බුදුදහම තුල කොතනකවත් පැහැදිලි කරන්නේ නැහැ Tamanගේ අයිතිය උදෙසා අරගල කරන්නට කියන බව. බුදුදහමේ පෙන්වන්නේ Tamanගේ වගකීම, Tamanගේ යුතුයකම, Tamanගේ චාරිත්‍ර ධර්මය, Tamanගේ සදාචාර ධර්ම මනමින් ක්‍රියාවට නංවන්න Tamanගේ යුතුයකම කෙරෙනකොට Tamanට ලැබෙන්න ඕන හිමිකම අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ පංචශීල ප්‍රතිපත්තිය තුල කියන්නේ මිනිස්සෙක් හැටියට සත්පුරුෂ මිනිස්සෙක් නම් Tamanගේ යුතුයකම කොහොමද කරන්නේ? එහෙම කරනකොට Tamanගේ හිමිකම ලැබෙනවා. හැබැයි Tamanගේ යුතුයකම Taman සසරේ කරලා නැත්නම්, Taman රැකිලා නැතිනම් මූලං කනති අත්තනෝ, Tamanගේ මුලයි Taman සිදගන්නේ. යෝ පානමති පාතේති මුසාවාදංච භාසති ලෝකේ අදින්නම් ආදියති පරදාරංච ගච්ඡති සුරාමේරය පානංච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කනති අත්තනෝ. මේ පංච දුස්චරිතයේ යම් කෙනෙක් යෙදෙනවා නම් ඒ තැනත්තා තමන් විසින් තමන්ගේ මුල හාරගෙන ප්‍රපාතයට ඇදගෙන වැටෙන කෙනෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? තමන්ගේ පැවැත්ම සඳහා අනුන් නසනවා කියලා කියන්නේ පිනතුනේ අනන්ත සංසාරයේ තමන් නැසෙන්නට වල කපා ගන්නවා කියන එක. අපි හිතන්නේ අනුන් නසලා හරි, අනුන් පෙළලා හරි, අනුන්ට හිංසා කරලා හරි, අනුන් යට කරලා හරි, අනුන් සතු දේ හොරාගෙන හරි, වංචා කරලා හරි අපි යැපුණොත්, අපි පැවතුනොත් හරි. ඒක තමයි ලාභය. ඒක තමයි පැවැත්ම. ඒක තමයි සුවය. ඒක තමයි රක්ෂණය, රැකවරණය. අපි తాවකාලිකව පටු විදිහට එහෙම හිතනවා. මෙහෙම හිතුවට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ චින්තනයම තමයි තමන් නසන අවිය වෙන්නේ. යමෙක් අනුන් රකින්නට සිතනවා නම්, අනුන් ජීවත් කරන්නට හිතනවා නම්, අනුන් සුවපත් කරන්නට හිතනවා නම් ඒ චින්තනයම තමයි තමන් රැකෙන්නට හේතු වෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමෙක් අනුන් නසන්නට සිතනවද, අනුන් නසන්නට ක්‍රියාත්මක වෙනවද, උපනුපන් භවයන්හිදී අකල් විපත් වලට, අකල් මරණ වලට ගොදුරු වෙන්නට හේතුවක් වෙනවා. දැන් මේ ඉදිරි කාලේ ලෝකයට බොහෝ දුක් විපත් පැමිණෙනවාය. ලෝකය විනාශ වේදෝ කියලා මිනිසුන් තැතිගන්නේ කුමක් නිසාද? ලෝකේ නම් දැම්මම විනාශ වෙයි කියලා අපට හිතන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ලෝකයේ බුදුවරු 5 නම මේ පෘථුවියේ පහළ වෙන බව දහමෙහි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තවම මේ පෘථුවියේ පහළ වුණේ බුදුවරු 4 නමක් විතරයි. කකුසඳ, කොණාගමන, කාශ්‍යප. තවත් එක් බුදුවරයෙක් මේ පෘථුවියේ අනිවාර්යෙන් පහළ වෙනවා. එතෙක් මේ පෘථුවිය විනාශ වෙන්නේ නැහැ. එබනම් ලෝකය විනාශ වෙයි කියලා අපිට බියක් ඇති කරගන්නට දෙයක් නැහැ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙන තෙක්. හැබැයි මේ පෘථුවියේ ඉන්න මිනිසුන් රැකෙනවද, වෙනසෙනවද, වෙනසිලා අලුතෙන් පහළ වෙනවද, අඩක් වෙනසිලා අඩක් රැකෙනවද? මේවා තීරණය වෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්තිය, තම තමන්ගේ කුසල කුසල කර්ම ශක්තිය මත. තථාගතයන් වහන්සේගෙන් එක් අවස්ථාවක සුභ කියන මානවකයා විමසනවා, ස්වාමීනි මේ ලෝකයේ මිනිසුන් අතර විවිධත්වයක් පෙනෙනවා. ඇතම් කෙනෙක් දීර්ඝායුෂයි, ඇතම් කෙනෙක් අල්පායුෂයි. ඇයි මෙහෙම වෙන්නට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිතතාය. මානවකය මේ කර්මය තමයි සත්‍යයේ උත්පත්ති ස්ථානය වෙන්නේ, පිළිසරණ වෙන්නේ, පිහිට වෙන්නේ, රැකවරණය වෙන්නේ, නෑ වෙන්නේ. ඒ නිසා කර්මය විසින් තමයි මේ වෙනස ඇති කරන්නේ. පස්සේ සුභමානවකයා අහනවා ස්වාමීනි මට තව ටිකක් ඒක පැහැදිලි කරලා දෙන්න කොහොමද කියලා. එතෙන්දී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මානවකය යම්කිසි පුද්ගලයෙක් සත්ව ඝාතනයට නැඹුරු වෙනවද, අන් සත්වයින්ගේ ජීවිත තොර කරනවද, ප්‍රාණඝාතයට නැඹුරු වෙනවද, ඒ සත්වය වධය ඇති කිරීමේ, සත්ව ඝාතනය කිරීමේ පාප කර්මය තුලින් ඒ තැනත්තා උපනුපන්න ආත්ම භාවයන්හිදී අකල් මරණ වලට ගොදුරු වෙනවා. ඒ කර්මයේහි ඍජු විපාකයේ වශයෙන් නිරේහි උපදිනවා.
මනුෂ්‍ය ලෝකයට පැමුණුනොත් උපදින ආත්ම භාවයන්හිදී අකල් මරණ වලට ගොදුරු වෙනවා. අර පින්නතුන් අහලා ඇත්තේ පෙර අංගනක් එක් එළු දෙනක හිස සිඳා සියොලඟ ලෝම ගණනින් හිස් කැපුණා. එතකොට එක එළුවගේ බෙල්ල කැපුවේ. නමුත් ඇගේ ලොම් ගණනටයි හිස් කැපුම් කන්නට සිද්ධ වුණේ. ඇයි එහෙම වෙන්නේ? වපුරන දෙහි අස්වැන්න බහුලව ලැබෙන නිසා. එක් වී ඇටයක් වැපුරුවොත් අපට ලැබෙන්නේ එක වී ඇටයක් නෙමෙයිනේ. එක වී ඇටයකින් වී පඳුරක් හැදුනොත් ඒකේ අපි හිතමු ගස් පහක් හැදුනොත් ওই ගස් පහේ කරල් පහක් හැදෙනවා. එක කරලක වී ඇට 50ක් තිබුණොත් ඒ වගේ පහක් ඒ කියන්නේ වී ඇට 250 අපට ආපහු අස්වැන්න හැටියට ලබන්නට පුළුවන්. වපුරන්නේ එකයි. කුසල කර්මය හෝ අකුසල කර්මය හෝ සසරේ වැපුරුවොත් සැප දුක් විපාක ලබන්නේ එහෙමයි. යහපත කළත් ඒ විදිහටම තමයි විපාකේ ලැබෙන්නේ. ලැබෙනකොට සුළුපටු විදිහට නෙමෙයි ලැබෙන්නේ. ඊටා උසස් විදිහට ශක්තිමත් විදිහටයි එහි විපාකය අස්වැන්න ලැබෙන්නේ. හැබැයි අයහපත වැපුරුවොත් ඒක ලැබෙන්නේ ඒ විදිහටමයි. නමුත් මේවා අපි වෙත එනකොට අපට තේරෙන්නේ නැතු යනවා ඇයිද මෙහෙම වෙන්නේ කියලා. අපි හිතන්නේම සමාජයේ දෝෂය. මේ සමාජය බොහොම අසත්පුරුෂයි, සමාජයේ පෞකාරයි. සමාජයේ මිනිස්සු පෞකාර නිසා, අසත්පුරුෂෝ නිසා තමයි අපට මේ හානි පැමිණෙන්නේ. එහෙම තමයි අපි හිතන්නේ. මුළු සමාජයම පෞකාරය වුණත්, මිනිමරුව වුණත් අපිව නසන්නට බෑ. අකාලේ නැසෙන්නට සුදුසු කර්මයක් අපි සතුව නැතිනම් වෙනවා. අනුන් නසලා අනුන් වනසලා ප්‍රාණඝාත අකුසලයේ තමන් සතු කරගෙන නැතිනම් අප වටා පිරිවරාගෙන ඉන්නේ පෞකාරයෝ අසත්පුරුෂෝ මිනිමරුවෝ වුණත් අපිව නසන්නට බෑ ඒ කිසිවෙකුට. ඇයි? ඒ දුබලකම, ඒ හිදස අපි හදාගෙන නැතිනම්. හැබැයි අපි මේ කර්ම වේගය අරගෙන ඇවිත් තියනවා නම් ඒ සිදුර, ඒ හිදස, ඒ දුබලකම හදාගෙන ඇවිත් තියනවා නම් ලෝකේ සියල්ලෝම සත්පුරුෂයෝ වුණත් අපේ දිවි රකින්නට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. මේකට ඊටාම හොඳ සිදුවීමක් අපේ අතක පොතේ සඳහන් වෙනවා. මතක භක්ත ජාතකය. එක බ්‍රාහ්මණ ආචාර්යවරේ මතක භක්ත දානයක් දෙන්නට, යාගයක් කරන්නට Tamanගේ ගෝල බාලයින්ට කිව්වා හොඳ තරුණ ජව සම්පන්න එළුවෙක් හොයාගෙන එන්න. හොයාගෙන ආවට පස්සේ මේ එළුවා නාවලා පිරිසුදු කරලා සුවඳ පැනින් දෝවණය කරලා මල් මාලා පලන්දලා අරන් එන්න. මොකටද? බෙල්ල කපලා ගිනි දෙවියන් පුදලා මේ යාගය කරන්නේ. එළුවා පිරිසුදු කරලා මල් මාලා දාලා අරන් එනකොට එක තැනකදී එළුවා සිනහ පහල කළා. තව ටිකක් දුර අරයි යනකොට කඳුළු සැලුවා. එතකොට hina උනේ කොහොමද, කඳුළු හැලුවේ කොහොමද කියන එක නෙමෙයි අපේ ප්‍රශ්නේ. මෙහින් දෙන ආදර්ශය. එතකොට අර තරුණයින් අහනවා මොකක් නිසාද සිනාසුනේ? මොකක් නිසාද කඳුළු සැලුවේ? ඊට පස්සේ එළුවා කියනවා මෙතනදි කියන්න බෑ. බ්‍රාහ්මණයා ළඟට ගියාම ඇහුවොත් කියන්න. ඊට පස්සේ අර එළුවා බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟට අරන් ගියාට පස්සේ එතනදී මේ තරුණයෝ කියනවා මේ එළුවා මෙන්න මේ විදිහේ ක්‍රියාවක් කළා. ඇහුවාම කිව්වේ නෑ. ඔබතුමා ඉදිරියේදී කියන්නම් කියලා කිව්වා. පස්සේ අර බ්‍රාහ්මණ ආචාර්යතුමා අහනවා ඔබ කුමක් නිසාද සිනාසුනේ? එතකොට අර එළුවා කියනවා ස්වාමීනි මමත් පෙර භවයක මතක භක්ත දානයක් දෙන්නට කියලා එළුවෙකුගේ ගෙලසින්දා බෙල්ල කැපුවා. ඒ කර්මය ආත්ම 500ක් බෙලි කැපුම් කාලා තමයි මට මැරෙන්නට සිද්ධ වුනේ. ආත්ම 499ක් ඉවරයි. මේ 500 වෙනි ආත්මය අද ඔබතුමා මගේ බෙල්ල කැපුවාම යන්තම් ඒ කරුණෙන් මම නිදහස් වෙනවාද? ඒ නිසා මට හරිය සතුටක් දැනුණා. ආත්ම 500ක් විඳවන කර්මය අදින් නිව වෙනවයි කියලා. ඒකයි මට සිනහ ගියේ. එතකොට අර බ්‍රාහ්මණ ආචාර්යවරයා අහනවා එතකොට ඇඬුවේ? ඇඬුණා නෙමෙයි ස්වාමීනි, මට කඳුළු සැලුණා. කුමක් නිසාද? මට වෙච්ච දේ මම දන්නවනේ. දැන් ඔබ වහන්සේ මගේ බෙල්ල කපපුවාම ඔබ වහන්සේට වෙන්න යන දේ ගැන කල්පනා කරනකොට ඇත්තටම මට අනුකම්පා හිතුණා. ඒකයි කඳුළු සැලුනේ කියලා කිව්වා. කිව්වම මේ බ්‍රාහ්මණ ආචාර්යවලා කල්පනා කරනවා මේක හැබෑවක් නම් අනුන්ගේ කරුමේ මොකටද මං කරගහන්නේ? ඒ නිසා ඔබ ඕන හැටියකට මැරියන් මම නම් මරන්නේ නැහැ. ගෝලයින්ට කිව්වා මේ සතාව නිදහස් කරන්න. පස්සේ අර එළුවා කියනවා
ඉතින් ඔබතුමා මාව මැරුවත් නැතත් මේ ජීවිතේත් අකාලේ තමයි මැරෙන්න වෙන්නේ. බෙල්ල කැපිලා තමයි මැරෙන්න වෙන්නේ. පස්සේ අර ආචාර්යවරයාට අනුකම්පා හිතුණා. අනේ මේ සතා මරණ බියෙන් නන් දොඩවනවානේ. ඒ නිසා ගෝලයින්ට කිව්වා මේ සතාව නිදහස් කරලා රැක බලා ගන්න. කාටවත් මරන්න දෙන්න එපා. නිදහසේ ඌට ඉන්න අරින්න. හැබැයි මොකද වෙන්නේ කියලා පරිස්සමෙන් බලා ගන්න. ඉතින් වැඩි වෙලා යන්නට උනේ නැහැ. ඒ එළුවා කොලාතු කමින් ගිහිල්ලා ගල්පරයක් උඩට නැගලා උඩින් තිබිච්ච අත්තකට බෙල්ල දික් කරනකොට කොලාතු කන්නට වැස්සවත් නැති වෙලාවක අකුණක් වැදිලා අර ගලේ පතුරක් ගැලවිලා බෙල්ල වැදිලා බෙල්ල කැපිලා ඔළුව එක පැත්තකට කඳ එක පැත්තකට ඇදගෙන වැටුණා. තව ස්වල්ප වෙලාවක් ඉක්මන් වුණා නම් කවුද මේ කර්මය කරපින්නා ගන්නෙ? අර බ්‍රාහ්මණය. එතකොට අපේ කර්මය එහෙනම් එක්ක අපි තුලින් විපාක දෙන්නට පුළුවන්, එක්ක අන්‍ය පුද්ගලයෝ හරහා අපි වෙත ක්‍රියාත්මක වෙන්න පුළුවන්, නැත්නම් සබදාම හරහා ක්‍රියාත්මක වෙනවා. Taman තුලින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒ බඳු ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවා නම් සමහරට Tamanටම හිතෙනවා වැඩක් නැහැ ජීවත් වෙලා අම්මා තාත්තත් එක්ක ගැටිලා බිරිඳත් එක්ක ගැටිලා සැමියාත් එක්ක ගැටිලා ප්‍රශ්නවලට මූණ දී ගන්නට බැරුව සමාජයෙන් පලා යන්නට මිනිස්සු හිතනවා දිවිනසා ගන්න. ප්‍රශ්නේ निराකරණය වුණා, බේරුණා, දිවිනසා ගත්තා, අනුන්ගෙන් පලිගත්තා කියලා හිතනවා. හිතුවා වුණාට ඇත්තටම මොකද්ද වෙන්නේ? Taman පෙර සසරේ අනුන්ගේ දිවිතොර කරලා තියෙනවා. ඒ කර්මය Tamanගේ මනසින්ම මතුවෙලා Tamanගේ ජීවිතය අකාලේ විනාශ කරනවා. ඒ Taman තුලින් කර්මය මතුවෙලා නැහැ. කුසල කර්මත් එහෙම Taman තුලින් මතුවෙනවා. Tamanටම හිතලා Tamanම ක්‍රියාත්මක වෙලා Tamanම දියුණු වෙලා සමහරට ස්විප් ටිකට් එකක් ගන්න හිතෙනවා, ගන්නවා, ඇදෙනවා. මහා යසයිසුරු පහළ වෙලා මිනිසුන් අභිවෘද්ධියටපත් වෙනවා. ඒ කුමක් නිසාද? සසරේ දීලා තියෙනවා නම්, ඒ බඳු පරිත්‍යාග කරලා තියෙනවා නම් ඒ උරුමය. ඒක කාටවත් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒක Taman වෙත ලැබෙනවා. එතකොට අකුසල කර්මයක් ඒ වගේ. Taman අනුන්ගේ ජීවිත තොර කරලා තියෙනවා නම්, අහිමි කරලා තියෙනවා නම්, විනාශ කරලා තියෙනවා නම් ඒක වළක්වන්නට බෑ. ඒක Taman තුලින් මතුවෙනවා. Taman තුලින් ක්‍රියාත්මක උනේ නැත්තම් අහල පහල ඉන්න අනුන් හරහා ක්‍රියාත්මක වෙනවා. දැන් මුගලන් හාමුදුරන්ට සිද්ධ වුණේ උන්වහන්සේගේ මනස ශක්තිමත් නිසා උන්වහන්සේ තුලින් ඒ කර්මය මතුවෙන්නට විදිහක් නැහැ. අහල පහල ඉන්න අසත්පුරුෂයන්ට හිතෙනවා මරන්න ඕන, කොටන්න ඕන, වෙඩි තියන්න ඕන, බෝම්බ ගහන්න ඕන, වස දෙන්න ඕන, හුනියමක් කරන්න ඕන අනිත් මිනිස්සුන්ට හිතෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. Tamanට එහෙම හිතුනොත් මේ මොකද්ද වෙන්න යන්නේ? අනේකාට තියෙන අකාලේ නැසෙන්නට කර්මයක්. දැන් මම මේකට ඇඟිලි ගහන්නට යන්නේ. මුගලන් හාමුදුරුවෝ ළඟ කර්මය තිබුණා තමයි. නමුත් අර අසත්පුරුෂයෝ මොකද්ද කරගත්තේ? උන්වහන්සේගේ කර්මය උන්වහන්සේ විපාක දීලා අහෝසි කරගත්තා. නමුත් අර මිනිස්සු ආනන්තරය පාප කර්මයක් කරගත්තා. කල්ප කාලාන්තරයකටවත් ගෙවා නිම කරන්න බැරි විදිහට. අන්න ප්‍රතිඵලයි. එහෙමනම් මේ පංචශීලය කියන එක මනුෂ්‍ය ධර්මයයි කියලා කියන්නේ මනස උසස් නම් ඒ සත්පුරුෂයාට හිතන්නට පුළුවන් මම මොකටද අනුන්ගේ කර්ම කරපින්නා ගන්න. අනේකාට අකාලේ මැරෙන්නට හේතුවක් තියෙනවා නම් මම මොකටද ඒකට දෝතට ගන්න. වෙනතුනේ මදුරුවෙකුටවත් තැලුවට මරන්නට බෑ. ඌටත් අකාලේ මැරෙන්නට එතන සුදුසු හේතු මතුවලා නැත්තම් ඌ තිගිලිලා යනවා. හැබැයි අහක බලාගෙන තැලුවත් ඇඹරිලා යනවා. ඌටත් සුදුසු හේතු මතුවලා තියෙනවා. ඒ වගේ අපි අතෙන් තව කෙනෙක් නැසෙනවා නම් එහෙම කරන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු දුබලකමක් ඒ අය සතුව තියෙනවා නම්. ඉතින් ඒ දුබලකම ඒ තැනත්තා විඳ ගන්නට අරිනවා විනා මම මොකටද ඒක දෝතට ගන්න? මෙහෙම හිතලා තමන්ගේ කර්ම වලිනුත් රැකෙන්නට අනුන්ගේ කර්ම වලින් අතපොලුස්සා ගන්න නැතුව රැකෙන්නට මේ පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් වළකින්නට පුළුවන් වෙන්නේ මේ පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටි සත්පුරුෂ මිනිසෙකුට පමණයි. එහෙම නැත්නම් අපේ කර්ම විතරක් නෙමෙයි අනුන්ගේ කර්මත් අපේ කර පිටින් යනවා. දැන් අර මේ මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ගේ කර පිටින් ගියේ කාගේ කර්මයද? මුගලන් හාමුදුරුවන්ගේ කර්මය. එතකොට පින්නතුන්ට හිතෙන්නේ නැද්ද ලොකු අසාධාරණයක් නේ අනුන්ගේ කර්මය අනුන් පිටින් යන්නේ. කිසිම අසාධාරණයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? තමන් පංචශීලය තුල රැකිලා නැති නිසා. තමන් පංච දුෂ්චරිතයෙන් කෙලසිලා නම් තමන් මනුෂ්‍යත්වයේ තුල පිහිටලා නැත්නම් තමන්ගේ කර්ම විතරක් නෙමේ අනුන්ගේ කර්ම වලටත් අතපොලා අතපොලුස්සාගෙන අනන්ත සසරෙහි විඳවනවා.
ඒ නිසා තමන් මිනිස්සෙක් නම් තමන්ගේ කර්මත් ලෙහා ගන්නවා, අනුන්ගේ කර්ම වලට අතපවන්නේ නැහැ, ප්‍රවේශම් වෙනවා, රැකෙනවා. ඊතරමටම උසස් මනසක් යම් කෙනෙක් සතුව තියෙනවා නම් ඒ මිනිස්සෙක්, ඒ බඳු මිනිසයා කවදාවත් පරපණ නසන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක බලහත්කාරයෙන් කරන වැඩක් නෙමෙයි. ඒ සඳහා ඒ තැනැත්තා තමන්ගේ මනස රැක ගන්නවා, සංයමයටපත් වෙනවා. ඒ විදිහට අනුන් හරහා අපේ කර්මයේ ක්‍රියාත්මක නොවුනොත් ඊළඟට සබා ධර්ම හරහා අකුණු ගහලා, ගම් වතුර ගලලා, මුහුද ගොඩ ගලලා, ගස් කඩා වැටිලා, නාය ගිහිල්ලා මොන විදිහකින් හරි හදිසි අනතුරු වෙලා අපේ සතුදේ විනාශ වෙනවා. අපේ ජීවිත විනාශ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? සසරේ බඳු කර්මයක් සිද්ධ කරගෙන තියෙන නිසා. ඒ නිසා මේ ප්‍රාණඝාතය කියන එක මෙලවත් දුක් විපාක ඇති කරනවා. ප්‍රාණඝාතය නිසා මෙලවත් අපකීර්තිය ඇති වෙනවා. ඒ වගේම පවතින නීතියට අනුව දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. මානසික අසහනය, කම්පනය, තව සතෙක් විනාශ කළොත් ඒකේ පසුතැවීම, මානසික කිලුට අපට මේ ලෝක වශයෙන්ම විඳින්නට සිද්ධ වෙනවා. අනන්ත සසරෙහි ඒකේ දුක් විපාක විඳින්නට වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තමන්ගේ මුල සිඳ ගැනීම. ඒ නිසා සත්පුරුෂ මිනිස්සු මේ පළමුවෙනි මානව ධර්මයේ තුල මනවින් පිහිටනවා. පොදු සමාජයත් සුරක්ෂිත කරනවා. තමනුත් සුරක්ෂිත වෙනවා. ඒ තැනත්තා මේ පළමු සීල සම්පදාවෙහි පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙලව පරලොව දෙලොවම රැක ගන්නට මේ ප්‍රාණඝාතයෙන් වැළකීම හේතු වෙනවා. ඊළඟට අදත්තා දාණය. අදත්තා දාණයෙන් වැළකීම. සොරකම. එතකොට දැන් සමහර කෙනෙක් කියනවානේ අනේ අපේ ගෙදරට හොරු පැන්නානේ. අපි සතු දේවල් අරන් ගියානේ. පිනතුනේ මුළු ලෝකෙම මුළු රටේම හොරු මංකොල්ලකාරයෝ හිටියත් අපි සතු දේ කිසිවෙකුට ගෙනියන්නට බෑ. අපි සතුව එබඳු දුබල කර්මයක් නැත්නම්. මොකක්ද ඒකට හේතු වෙන කර්මය? සසරේ අන්සතු දේවල් සොරාගෙන, අන්සතු දේවල් වංචා කරලා, අන්සතු දේවල් පැහැරගෙන අනිකාට ලැබිය යුතු දේ වළක්වලා තමන් කරගන්නා කර්මය අනන්ත සසරේ තමන් වෙත ලැබෙන්නට යන දේ වළක්වනවා. ඒ විතරක් නෙමෙයි, ලැබුණු දේ අකාලේ විනාශ කරනවා. එතකොට යම් කෙනෙක් කියනවා නම් හොරු බෝ වෙලා ඒ නිසා අපට කිසි දෙයක් තියාගන්නට බෑ. ඒක නිවැරදි කතාවක් නෙමෙයි. හොරු නිසා අපට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. හැබැයි හොරු දහසක් අපි වටා හිටියත් අපි සතු දේ ගන්නට බෑ පින්නතුනේ. අන්සතු දේවල් පැහැරගෙන, අන්සතු දේවල් අහිමි කරලා, අන්සතු දේවල් විනාශ කරලා ඒ බඳු කර්ම අපි සසරේ රැස් කරගෙන නැතිනම්, එහෙම කර්මයක් තිබුණා නම් ඒක කාටවත් වළක්වන්නටත් බෑ, ඒක නවත්තන්නටත් බෑ. ඒකේ විදිහෙන් විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි ඒ බඳු චරිත අපට හමු වෙනවා. ලෝසක තිස්ස හාමුදුරුවෝ, සීවලී හාමුදුරුවෝ යන තැන උන්වහන්සේට ප්‍රත්‍යලාභයන් ලැබෙනවා. ඕනෑවටත් වැඩිය. හැබැයි ලෝසක තිස්ස හාමුදුරුවන්ට කවමදාකවත් සද්ධාවන්තයෝ නැතුව නෙමෙයි, දෙන්න මිනිස්සු නැතුව නෙමෙයි, කිසිම දායක ලෝසක තිස්ස හාමුදුරුවන්ට කුසගිනි නිවෙන්නට කන්න ටිකක් දෙන්න කිසිම සමතේකට, කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැති වුණා. ඒ කුමක් නිසාද? උන්වහන්සේට දාන ටිකක් බෙදන්නට හදනකොට එක්කෝ දායකයාට පේනවා තමන්ගේ භාජනය හිස් වෙලා. එක බත් හැන්දක් බෙදනකොට ඊළඟ හැන්ද බෙදන්න බෑ. එක්කෝ තමන්ගේ භාජනය හිස් වෙලා. එහෙම නැත්නම් හාමුදුරුවන්ගේ පාත්‍රය පිරීලා. තවදුරටත් බෙදන්නට විදිහක් නැහැ. ඒ නිසා එකම බත් හැන්දයි ඊට වඩා ලබන්නට බෑ. මේ විදිහට මුළු ජීවිත කාලෙම එක භවයක් නෙමෙයි, සසරේ ආත්ම බොහෝ ගණනක් මේ දුක්ඛ විපාකයේ වින්දා. අවසානයේ උන්වහන්සේ රහත් වෙලා පිරිනුවන් පාන දවසේ සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා, අනේ මේ උන්වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ ගෝලයෙක්. සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා මේ භික්ෂුව අද පිරිනුවන් පානවා, නැවත කවදාවත් සසරේ උපදින්නේ නැහැ. අද මේ අවසන් දවසේවත් කුසගිනි නිවන්නට ඕනේ කියලා කල්පනා කරලා සරියුත් හාමුදුරුවෝ කතා කළා, එන්න මා සමග පිණ්ඩපාතයක්. මහමගට බැස්සා. වෙනදා සරියුත් හාමුදුරුවෝ දකින්නකොට මිනිස්සු දුවගෙන ඇවිල්ලා පිණ්ඩපාත දෙනවා. එදා ලෝසක තිස්ස හාමුදුරන්ටත් නැහැ, සරියුත් හාමුදුරන්ටත් නැහැ.
ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ කාරණේ නුවණින් තේරුම් අරගෙන ලෝසක තිස්ස හාමුදුරන්ට කිව්වා ඔබ වහන්සේ මෙතන නවතින්න. ආසන ශාලා තියෙනවා. ඒ කාලේ ආසන ශාලා කියන්නේ පින්නපාත ගිහිල්ලා ආපහු පන්සලට එන්න දුර වැඩි නිසා තැන් තැන් වල පොඩි අම්බලම් වගේ හදලා තියෙනවා, වතුර තියෙනවා, ආසන පනවලා තියෙනවා. හාමුදුරුවන්ට පින්නපාත ගිහිල්ලා වෙලා එතන වාඩි වෙලා දන් වළඳන. ඒ ආසන ශාලාවක අර හාමුදුරුවෝ වාඩි කෙරෙව. ඔබ වහන්සේ ඔතන ඉන්න. මං ගිහින් පින්නපාතේ අරන් එන්න. සරියුත් හාමුදුරුවෝ මහමගට බැස්සට පස්සේ ඕනතරම් පින්නපාතේ ලැබෙනවා. පාත්‍රේ පිරෙන්න ලැබුණාට පස්සේ ඒක භාජනයකට දාලා මගේන මිනිස්සෙකුට කියනවා අහවල් ආසන ශාලාවේ භික්ෂුවක් ඉන්නවා මේක ගිහින් දෙන්න මම දුන්නයි කියලා. ආපහු පින්නපාත යනවා. ආපහු පාත්‍රේ පිරෙන්න ලැබුණාට පස්සේ ආපහු තව කෙනෙක් අතේ යවනවා. ඔහොම 3-4 වතාවක් පාත්‍රා පුරවලා දානේ යවලා දැන් ඉතින් හොඳටම ඇතිනේ. ගිහියන් අතෙත් යවුවා පැවිද්දෝ අතෙත් යවුවා කාගේ හරි එකක් ලැබෙන්නේ කියලා. අවසානයේ සරියුත් හාමුදුරුවෝ පින්නපාත ගිහිල්ලා දානේ වන්දලා ආපහු වඩිනකොට අර හාමුදුරුවෝ ආසන ශාලාවේ ඉන්නවා. අදවත් දන් වැළඳුවාද කියලා ඇහුවා. ස්වාමීනි ලැබුණොත් වළඳනවා කියලා කිව්වා. ඒ මොකද එක්ක අරගෙන ආපු මිනිස්සු පාර වැරදිලා ගිහිල්ලා එක්ක ඔය මිනිස්සු මගදී කාලා ගිහිල්ලා එක්ක වෙනින් හාමුදුරුවෝ නමකට දීලා කොහොම හරි මේ හාමුදුරුවන්ට ලැබෙන්නේ නැහැ. දැන් මේක ලෝකයේ දෝෂයක් නෙමෙයි පින්නතුනේ. මේ ඌණ භාවය, මේ හීන භාවය Taman විසින් සසරේ ඇති කරගත්තු දෙයක්. මොකක්ද මේ සඳහා හේතුව? පෙර භවයක පැවිද්දෙක් හැටියට ඉන්න කාලේ පිටිසර ගම්මානයක පන්සලක අධිපති හාමුදුරු නමක් හැටියට හුදකලාව හිටියා. උන්වහන්සේ අසත්පුරුෂයෙක්මත් නෙමෙයි, ගුණධම් වඩන සද්ධාවන්ත කෙනෙක්. ඒ රහතන් වහන්සේ නමක් ගමින් ගම පිණුසිඟා වඩිමින් ගම් දනව් සැරිසරමින් මිනිසුන්ට දහම් දෙසමින් වැඩියා. මේ හාමුදුරුවෝ මේ ගම්මානයට පැමිණියාට පස්සේ ගමේ දායකයෝ බොහෝම ප්‍රසාදයටපත් වුණා. ඒ හාමුදුරුවෝ බොහොම ප්‍රසන්නයි, ප්‍රියමනාපයි, ගැඹුරු දහම් කරුණු කියනවා. බොහොම ගමේ හිටපු ප්‍රධාන පෙළේ දායකයෙක් මේ අලුතෙන් වැඩි හාමුදුරන්ට පැහැදුනා. පැහැදිලා ඒ හාමුදුරුවෝ එක්කන් ඇවිල්ලා පන්සලේ නවත්තලා ඔබ වහන්සේ වැඩ ඉන්න, දවස් කීපයක් මෙහි ඉන්න, හෙට අපේ ගෙදර දානෙටත් වඩින්න කියලා ඊළම්පස්සේ එහෙම පූජා කරලා අර හාමුදුරුවෝ පන්සලට පිටත් කරලා හවසත් පන්සලට ආවා. ගිලන්පස එහෙම අරගෙන අර හාමුදුරුවෝ දකින්න. අරගෙන ඇවිල්ලා ගිලන්පසත් පූජා කරලා සැපසනී පහලා පහවදා දෙනමටම දානෙට වඩින්න කියලා ආරාධනා කරලා නික්ම ගියා. පහවදා දානෙ පිළියෙල කරලා බලාගෙන ඉන්නවා. අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ කල්පනා කළා දැන් නම් එනකොට හරියන්නේ නැහැ. මොකද දැන් මෙච්චර කාලයක් මේ ගමේ දායකින්ගේ වැඩ කටයුතු ඔක්කොම කළේ මම. ඒ මිනිස්සු මගේ ගැනයි බැලුවේ. දැන් මේ අලුතෙන් ආපු එක්කෙනා මට වඩා ලොකු වෙලා. දැන් එයා ගැන තමයි හොයන්නේ මුලින්ම. එයාට දාන දෙන එක ගැන තමයි බලන්නේ. දැන් මෙච්චර මේ පන්සලේ ඉන්න අපි ගැන කල්පනාවක් නැහැ. ඒ නිසා වැඩි දවසක් නම් මෙයා හිටියොත් ඒකනම් එච්චර සුබ ලකුණක් නෙමෙයි, ඉක්මනින්ම පිටත් කරන්න ඕන කියලා කනා කළා. කල්පනා කළා දැන් පිටත් කරන්න ක්‍රමයක් එපාය. ඒ සඳහා කල්පනා කළා කතා කරන්නේ මේ භික්ෂුවත් එක්ක. එතකොට හෙට උදේ අනිවාර්යෙන් යයි. පස්සේ රාත්‍රියේ නිදා ගන්නට ලෑස්ති වෙනකොට අර ආගන්තුක හාමුදුරුවෝ මේ විහාරාධිපති හාමුදුරුවන්ට වන්දනා කරන්නට ආවා. උන්වහන්සේ කතා කළේ නැහැ. ඊට පස්සේ කාමරයක් පිළියෙල කරලා තිබුණා. ඒ කාමරයට ගිහලා උන්වහන්සේ සැතපුණා. පහවදා උදේ දැන් දායකයාගේ ගෙදර දානෙට යන්න ඕන. විහාරාධිපති හාමුදුරුවෝ කියන්නේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ කල්පනා කළා දැන් අදත් දානෙට එක් කරගෙන ගියොත් එහෙම සදහටම මෙහි නවතින්නත් පුළුවන් මේවා රහ වැටුනොත් එහෙම. ඒ නිසා තනියෙන් යනවා කතා කරන්නේ නැතුව. හැබැයි දැන් කතා කරන්නේ නැතුව ගිය ගමන් දායකයා අහනවානේ කො අනිත් හාමුදුරුවෝ කියලා. ඒ නිසා ගන්ටාරෙට හිමින් සැරේ දැන් හාමුදුරුවෝ පින්නපාත වඩින ලෑස්ති වෙනකොට gediya ගහනවා කියලා ගන්ටාරයක් ගහනවානේ. ඒ ගන්ටාරේ ගැහුවයි කියන්නේ හිමින් නියපොත්තෙන් තුන් පාරක් තට්ටු කළා ඇහෙන්නේ නැති වෙන්නේ. තට්ටු කරලා පාත්‍රය අරගෙන තමන් පිටත් වුණා. පිටත් වෙලා ගියාට පස්සේ දායකයා දානේ හදලා තිබුණා. ස්වාමීනි කෝ ආගන්තුක හාමුදුරුවෝ. ආගන්තුක හාමුදුරුවෝ තමයි ඊයේ හොඳට රහට කාලා අන්න බුද්ධි තාම මං ගන්ටාරෙත් ගැහුවා ඒත් අවදි වුණේ නැහැ. මං ආවා එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අර දායකයා දානේ පිළිගන්නලා අනේ ස්වාමීනි වෙහෙස මහන්සිය නිසා උන්වහන්සේ සැතපීලා ඇති අනේ අනුකම්පා කරලා මේ දානේ ටික ගෙනිහින් දෙන්න කියලා අර හාමුදුරුවෝ වැළඳුවාට පස්සේ ඒ පාත්‍රයම හොදලා ඒකටම වත් ව්‍යංජන බෙදලා දුන්නා අනේ මේක ගෙනිහින් දෙන්න කියලා. මේ හාමුදුරුවෝ කල්පනා කළා දැන් එක්කන් ආවේ නැතුව දැන් බතුත් ගෙනිහින් දෙන්න වෙලා.
ඒ නිසා මේ ඊයේ හම්බ වෙච්ච ගිලම්පස වළඳලා මෙහෙමනම් අද මේ දානේ ටික හම්බ වුණොත් නම් පන්නන්නම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දානේ ටික නොදී ඉන්නේ කොහොමද? මේක වතුරකට හැලුවොත් තෙල් පාවෙනකොට අහු වෙනවා. යම් තැනකට හැලුවොත් බල්ලෝ කපුටු එකතු වෙනකොට අහු වෙනවා. මොකක්ද කරන්නේ කියලා සොයමින් බලමින් යනකොට ගිනි තියපු හේනක් තිබුණා, අඟුරු බහැලා තිබුණා. අඟුරු ටික එහාට මෙහාට කරලා අර බත් පාත්‍රයේ එතනට හලලා අඟුරු වලින් වහලා යන්න ගියා. ගිහිල්ලා පන්සලට ගිහිල්ලා බලනකොට තාම දොර වහලා. තට්ටු කළා නැහැ. ඊට පස්සේ ගහලා දොර ගලවලා බලනකොට ඒ කියන්නේ අගුල කඩලා බලනකොට ඇතුලෙන් අගුල දාලා තියෙන්නේ හාමුදුරුවෝ නෑ. යන්න තැනක් නෑ. එතනදී උන්වහන්සේට කල්පනා වුණා එහෙනම් මේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක්වත් දෝ. ඇත්තටම උන්වහන්සේ රහතන් වහන්සේ නම උන්වහන්සේ දොර නොයරම 이르දියෙම වැඩම කළා. නමුත් අර පන්සලේ හිටි හාමුදුරුවන්ට මේ තුලින් ඇතිවෙච්ච කම්පනයත් සමගම උන්වහන්සේ මේ කරගත්තු අකුසලයේ බරපතලකම තවත් වැඩි වුණායි. රහතන් වහන්සේ නමකගේ පිණ්ඩපාතයයි මේ ගිනි ගොඩට හැලුවේ. ඒක උපදින ආත්ම භාවවල කිසිම ආත්ම භාවයක කුසගිනි නිවෙන්නට බත්පතක් ලැබුණේ නැහැ. අවසානයේ මේ රහත් වෙන ආත්ම භාවයේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනා 1000ක් පවුල් ඇති සැඩොල් ගමක. ඒ සැඩොල් ගමේ මවකගේ කුස පිළිසිඳ ගත්තු ගමන්ම ඒ මුළු ගම්මානයේ සියලු දෙනාටම රැකී ආරක්ෂා නැතුව ගියා. කන්න බොන්න නැතුව ගියා. අන්තිමට මේ වැඩිහිටියෝ එකතු වෙලා කල්පනා කළා, කතිකාවත් කළා අපි අතර මොකෙක් හරි කාලකන්ණියෙක් ඇවිදින් පහළ වෙලා තියෙනවා. එහෙම නැත්තම් මෙහෙම වෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා අපි පවුල් 500 දෙකට බෙදලා බලමු. දෙකට බෙදුනට පස්සේ එක් 500කට රැකී ආරක්ෂා ලැබෙනවා, අනිත් 500ට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලොත් දෙකට බෙදුනා. ඒගොල්ලොත් දෙකට බෙදුනා. මෙහෙම බෙදි ගිහිල්ලා අර දරුවා පිළිසඳගත්තු පවුල දක්වාම සියල්ල බෙදී ගියා. බෙදී ගියාට පස්සේ ඒ ගෙදර ස්වාමියා කිව්වා නුඹ නිසා මටත් දුක් විඳින්න බෑ කියලා භාර්යාවත් ඇරලා ඒ මනුස්සයාත් අනිත් පැත්තට එකතු වුණා. එකතු වුණාට පස්සේ දැන් අර දරු ගැබ රැකගෙන අර මව නොවිඳිනා දුක් විඳින්න කොහොම හරි දරුවා ප්‍රසූත කළා. දරුවා ලැබුණාට පස්සේ දරුවා අරගෙන ගියොත් බත් හුලක්වත් ලැබෙන්නේ නැහැ. දරුවා කොතනක හරි තියලා ගියොත් යන්තම් කන්න ටිකක් ලැබෙනවා. මේ විදිහට වසර 7ක් පෝෂණය කරලා මේ අම්මා කියනවා පුතේ උඹ නිසා මම දුක් විඳා හොඳටම ඇතේ. දැන් පුළුවන් හැටියට හොයාගෙන කාපන් කියලා අතට පතක් දීලා මේ අම්මත් හැංගිලා යන්නට ගියා අර දරුවා මහ මඟ තියලා. ඊට පස්සේ ගෙයින් ගෙට ගෙයි පිල්වල ගිහිල්ලා අර භාජන හොදලා විසි කරලා ඉඳුල් වතුර ගොඩේ තියෙන බත්හුළු අහුලා කකා බැලූ බැල්මටම රූපයෙන් කෘෂ වෙලා ගිහිල්ලා ඔළුවයි ඇටසැකිල්ලයි බඩයි විතරයි පාංශු පිසාචෙක් වගේ പ്രേත රූපයක් වගේ මේ දරුවා අර පිළිකණු වල බත්තට අහුලා කකා ඉන්නකොට සරියුත් හාමුදුරුව පිණුසිඟා වඩිද්දී මේ දරුවාව දැක්කා. නුවණින් සලකා බලනකොට රහත් වෙන්නට තරම් වැඩූ ප්‍රඥාවක් ඇති, විදසුන් නුවණක් ඇති, වැඩූ පාරමිතා ඇති, එහෙත් යම්කිසි අකුසල කර්මයක් ගෙවන කෙනෙක් බව දැකලා පිහිට වෙන්නට ඕනේ කියලා හිතලා තමයි පැවිදි වෙන්නට අඬ ගහගෙන ගිහින් පැවිදි කළේ. උන්වහන්සේ රහත් වුණා. රහත් වුණත් අර කර්මය ගෙවන්නට බැරි වුණා වෙනතට. ඒකයි රහත් වෙච්ච අන්තිම භවයෙන් කිව්වා. ඇයි මේ? අනුන්ට ලැබෙන්නට යන දේ වළක්වලා. එසේ මෙසේ කෙනෙකුට නෙමෙයි. රහතන් වහන්සේට. ඒ නිසා අන්සතු දේ සොරා ගැනීම වගේම අනුන්ට ලැබෙන්නට යන දේ වැළැක්වීම, අනේකාට වංචා කිරීම, අනේකාට ලැබෙන්න තියෙන දේ වෙන කෙනෙකුට දීම, අනේකා සතු දේ විනාශ කිරීම, අනේකා සතු දේ සැඟවීම, අනේකාට ලැබෙන්න තියෙන තාන්න මාන්න අහිමි කිරීම, අනේකාගේ සුවය නැති කිරීම, මේ සියල්ලක්ම මේ දෙවනි සිල්පදයට ඇතුළත් වෙනවා. අදත්තා දානය අපට අයිති දෙයක් නෙමේ. අනේකා සතු දේ අපි නැසලා වනසලා තියෙනවා. ඒ කර්ම වේගයේ උපනුපන් ආත්ම භාවයන්හිදී ඒ ආකාරයෙන් විපාක දෙන්නේ කොයිතරම් අය අපට දෙන්නට ලෑස්ති වුණත් ඒ අයට දෙන්නට බෑ. අපේ දුක නිවන්නට බෑ ඒ උරුමය. යම් කිසි කෙනෙක් සසරේ ඒ බඳු කර්ම යටපත් කරගෙන සසර කුසල කර්ම රාශි කරගත්තා නම් ඒ බඳු අයට ලැබෙන්නට යන දේ කාටවත් වළක්වන්නට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ හිටපු ජෝතිය සිටුවරයා
ජෝතිය සිටුවරයාගේ කැමැත්තෙන් තොරව ඔහු සතු කිසිම දෙයක් කිසිවෙකුට ගන්න බෑ. රජුටවත් ගන්න බෑ. ඒ බඳු පුණ්‍ය 이르දියක් ඔහුට තිබුණා. ඒ කුමක් නිසාද? සසරේ අදත්තා දාන අකුසල කර්මෙන් වැළකීලා අන්සතු දේ අනුන්ට සුවසේ භුක්ති විඳින්නට ඉඩ හැරලා අනුන්ගේ දේ රැකලා ඒ සිද්ධ කරගත්තු කුසල කර්ම ශක්තිය නිසා තමන්ට ලැබෙන දේ තමන් සතු දේ අහිමි කරන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. මේ කුසල කර්මය සහ අකුසල කර්මය දෙකම ওই විදිහෙන් අපට සසරේ මුක්ති විඳින්න ලැබෙනවා. ඒ නිසා අදත්තා දානය කියලා කියන්නේ තමන්ට අයිති නොවන අනුන් සතු දේවල්. අනුන් සතු කිව්වන් පස්සේ අනිකාට අයිති වෙච්ච දේ වෙන්නට පුළුවන්. අනිකාට අයිති වෙන්නට තියෙන දේ වෙන්නට පුළුවන්. දැන් අයිතිය කියලා කියන එකෙන් අපි අද හුඟක් වෙලාවට කල්පනා කරන්නේ පින්නතුනේ මේ නීත්‍යානුකූලව අතට ලැබිච්ච දේ. අතට ලැබිච්ච දේ විතරක් නෙමෙයි පින්නතුනේ. කර්මානුරූපව ඒතනත්තාට හිමි දේ. දැන් පින්නතුන් අහලා ඇතිනේ අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ කුමාරයා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා කැවුම් අරන් එන්න කියලා ගෙදරට පණිවිඩය එව්වා. තිබිච්ච ටික එව්වා. ආයෙත් එව්වා. අන්තිමට කැවුම් ඉවරයි. කැවුම් නැහැ කිව්වා. එනගින් නැති කැවුම් එවන්නට කියලා එව්වා. අම්මා කල්පනා කළා ඔන්න බොළඳ විදිහට දරුවෝ හදපුවාම නෑ කියන එකවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා නෑ කියන එක කියා දෙන්න හොඳම වෙලාවක් තමයි මේ වෙලාව කියලා රන් තැටියක් තවත් රන් තැටියකින් වහලා හිස් භාජනේ පිටත් කළා. ඕක තමයි නෑ කියන්නේ. නමුත් නෑ කියන එකේ පීඩාව විඳින්නට ඔහු සුදුස්සෙක් නෙමේ. පෙර සසරේ දන් දීලා නැත යන අර්ථයෙන් පීඩා නොවිඳින්නට ඔහු අදිටන් කරලා තියෙනවා. එහෙමනම් ඔහු ලැබිය යුත්තේ කර්මානුරූපව. අම්මට ඒක තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. තාත්තට ඒක තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. අහල පහල ඉන්න මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. ඔහුට හිමි. ඒ හිමි දේ ඔහුට ලැබිය යුතුයි. ඒ නිසා ඒ වළක්වන්නට බෑ. ඒ නිසා ඔහු අතට හිස් භාජන දෙක යනකොට දිව්‍යමය කැවුම් වලින් ඒ පිරීලා. ඇයි තමන්ට හිමිනම් තමන්ට සතුනම් ඒක මේ ලෝක සම්මත අයිතියෙන් අයිතිවාසිකම විතරක් නෙමෙයි පින්නතුනේ කර්මානුරූපව යමෙකුට හිමි දේ සුදුසු දේ හිමිකම් කියන දේ අපි නැති කරනවා නම් අපි සතු කර ගන්නවා නම් අපි වෙත පමුණුවා ගන්නවා නම් ඒකට බාධා කරනවා නම් මේ හැම දෙයක්මත් මහා අකුසල කර්මයක් වෙනවා. ඒවත් මතු භවයට පමණක් නෙවෙයි පින්නතුනි මේ ලෝක වශයෙන්ම මට හොඳ අත්දැකීම් තියෙනවා මේ ජීවිතයේ. ඒ බඳු සත්පුරුෂයින්ට ලැබෙන්නට යන දේවල්ක් කළා. නැසලා මොනතරම් අනර්ථ මිනිස්සු කරගන්න. මේ මෑතකදී අපිට මේ මෑතකදීම ලැබපු අත්දැකීමක් තමයි අපි අසුරු කරන එක්තරා ඒතනත්තා ඊටාම ගුණවන්තව සමාජයට යහපතක් කරන්නට උත්සාහ කරන සත්පුරුෂයෙක් කියන එක අවුරුදු ගාණක් අසුරු කරලා අපි හොඳ ආකාරවම දන්නවා. එතකොට ශාසනය වෙනුවෙන්ම සමාජය වෙනුවෙන්ම ඔහු යම් යම් ව්‍යාපාර කටයුතු කරන්නට උනන්දුනා උත්සාහවත් වුණා. මේ සඳහා විදේශ රටක් එක්කලා යම් යම් ගනුදෙනු කරන්නට අස්සන් තැබුවා. අස්සන් තබලා මේ ටික සියල්ලම සකසුරුවම් වේගන එනකොට පාර්ශ්ව කීපයක් මේකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යද්දී කොහොම හරි ලංකාවේ හිටපු කෙනෙකුගෙන් අර දුරකථන පණිවිඩයකින් පොඩි අඩුපාඩුවක් වෙලා අර අතරමැද හිටපු කෙනෙක් තොරතුරු ටික ගත්තා. අරගෙන අවසාන අස්සන ගහන්නට සියල්ල ලෑස්ති කරලා ලංකාවට සියලු දෙනා එන්නට සැලසුම් කරලා තියෙද්දි එතකොට මේ ව්‍යාපාරය එහෙම හරි ගියා නම් ඒතනත්තා බලාපොරොත්තු වෙලා හිටියේ සාසනික වශයෙන් සමාජ වශයෙන් කරන සියලු කටයුතු කරන්නට හොඳ පදනමක් ඒ තුලින් ඇති කරගන්න. ඒතර ඒක තමයි ඉලක්කය. දැන් මෙතනයි වැදගත් වෙන්නේ. දැන් ඒක නිකම් මේ තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න කියන පදනමේ නෙමෙයි. ඔහු ඒ බඳු ඉලක්කයක් ඇතුව තමයි ඒකට අත ගැහෙන්නේ. එතකොට එහෙම කරන්නට උත්සාහ කරපේක තමයි අර පොඩි වෙනසත් එක්කලා කල්ැතුව අර අතරමැදි අය අර එන්නට ආපු පිරිස වෙන රටක නවත්තලා මේගොල්ලෝ එතනට ගිහිල්ලා ඒක අස්සම් කරලා අපි තමයි මේ කතා කළේ කියලා රඟපාලා ඒක සම්පූර්ණ ඒ ව්‍යාපාරික අයිතිය තමන් අතට ගත්තා. ගත්තා වුණාට කිසිවක්ම ක්‍රියාත්මක කරන්නට බැරි වුණා පින්නතුනේ. මේක අගමුල කිව්වොත් පින්නතුන් ඕන කෙනෙක් දන්නවා පහුගිය කාලේ ප්‍රවෘත්තිවල පුවත්පත්වල මේ පිළිබඳව බොහෝ තොරතුරු ගියා. ඒ නිසා එහෙම නම් ගම් කියන්නට සුදුසු නැහැ. නමුත් වැඩි කාලයක් යන්න උනේ නැහැ. මේ ව්‍යාපාරය කොහොමවත් කරන්න බැන්නා. ඒ හා සම්බන්ධ සියල්ලක්ම විනාශ වෙලා, ඒ ආයතන විනාශ වෙලා, ඒ පිටරට ආයතන පව ඔක්කොම පුපුරලා ගිහිල්ලා සියල්ලක්ම නැති භංග වෙලා ගියා.
සමාජ සාධාරණයේ මත අපට හිමි කොටසක් ගන්නට පුළුවන්. කර්මානුරූපව අපට හිමි කොටසක් ගන්නට පුළුවන්. ඉන් ඔබට අපි ක්‍රියාත්මක වෙන්නට යනවා නම් ඒ තැනත්තා ක්‍රියාත්මක වෙන්නේ ලෝක ධර්මයේ පරයා. ඒ ලෝක ධර්මයේ පරයා කරන ක්‍රියාව ලෝක ධර්මයට ඔරොත්තු දෙන්නේ නැහැ. අද මේ සමාජය තුළ මම මුලිනුත් සඳහන් කළා මේ සෝබාදහම කැළඹෙනවා, දුක් විපත් පැමිණෙනවා, ලෝකය විනාශ වෙන්න යනවා කියලා මිනිස්සු මේ තරම් බියටපත් වෙන්නට හේතුව මොකක් නිසාද? මිනිසුන් අසත් ධර්මයෙන් වැඩෙන්න පාප ධර්මයෙන් වැඩෙන්න මනස දූෂ්‍ය කරගන්න අනේකාට මොනව වුණත් කමක් නැහැ. මම යපුණොත් ඇති, මම රැකුණොත් ඇති, ශාසනයට මොනව වුණත් කමක් නැහැ, සමාජයට මොනව වුණත් කමක් නැහැ, ගුණධම් වලට මොනව වුණත් කමක් නැහැ, මනුෂ්‍යකම් වලට මොනව වුණත් කමක් නැහැ. මගේ ලාභය, මගේ පහසුව, මගේ ජීවිතය, මගේ සුවය මේ ටික පමණයි. මෙතරම්ම ආත්මార్థකාමී වෙනකොට ඒ මානසික විකෘතිය නිසා වායුව කැළඹෙනවා, අවකාශය කැළඹෙනවා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ සියල්ලක් විකෘති වෙනවා. ඒ තුලින් මිනිසුන් වෙත පැමිණෙන දුක් විපත් මෙපමණයි කියා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අධර්ම රාග සූත්‍රයේදී සඳහන් කරනවා අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය කියන මේ කරුණු තුන ලෝකේ වැඩෙන්න මුළු ස්වභාවධර්ම විපරීත වෙනවා. අධර්ම රාගය කියලා කියන්නේ රාගයෙන් බැඳෙන්නට නුසුදුසු අය සමග රාගයෙන් බැඳෙනවා. Tamanගේ බිරිඳ Tamanගේ සැමියා සමග රාගයෙන් බැඳෙන්නට පුළුවන්. ඉන් ඔබට Tamanට අයිති නැති බිරිඳක් කෙරෙහි, Tamanට අයිති නැති කාන්තාවක්, Tamanට අයිති නැති පුරුෂයෙක් කෙරෙහි රාගයෙන් බැඳෙනවා නම් අන්න මේ තුන්වෙනි ශික්ෂාපදයේ කාම මිත්‍යාචාරය. එතනට යනවා නම් අධර්ම රාගය. පුරුෂයා සමග රාගයෙන් බැඳෙනවා නම් ස්ත්‍රිය සමග රාගයෙන් බැඳෙනවා අධර්ම රාගය. ඊළඟට විෂම ලෝභයයි කියලා කියන්නේ Tamanට අයිති දේ පිළිබඳව තෘෂ්ණාවෙන් බදා ගන්නට පුද්ගලයාට පුළුවන්. ඒක තෘෂ්ණාව කියන්නේ නිවනට බාධාවක් තමයි. නමුත් ඒක සදාචාර සම්පන්නව Tamanට අයිතිවාසිකමක් කියලා ඒකෙන් තෘප්තිමත් වෙන්නට අයිතියක් තියෙනවා. හැබැයි ඉන් ඔබට Tamanට අයිතිවාසිකම් කියන්නට බැරි දෙයට Taman ඇඟිලි ගහනකොට අනුන් සතු දෙත් මා සතු විය යුතුයි. පිටුතුනේ අනේකා දියුණු වෙලා ඉන්නවා, අනේකා සුවපත් වෙලා ඉන්නවා, අනේකා හොඳින් ඉන්නවා, මමත් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා හිතීම වරදක් නෙමෙයි. ඒක උත්හාන වීර්ය. මේ සූත්‍රයේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උත්හාන සම්පදා. වීර්ය කිරීම වරදක් නෙමෙයි. හැබැයි මේ විෂම ලෝභය කියන්නේ ඒක නෙමෙයි, අනේකාට තියනවා මම මහන්සි නොවීම ඒක මාතටපත් කරගන්න. ඒ සඳහා එක්ක හොරකම් කරන්න ඕනේ, එක්ක බොරු කරන්න ඕනේ, එක්ක වංචා කරන්න ඕනේ, එහෙම නැත්නම් අල්ලස් ගන්නට ඕනේ, එහෙම නැත්නම් වෙන මොකක් හරි දූෂිත ක්‍රියාවකට, වංචනික වක්‍ර ක්‍රියාවකට පෙළඹෙන්නට ඕනේ. මෙසේ පෙළඹීම මේ සියල්ලක්ම අන්සතු දේ පැහැර ගැනීමයි. ඒ තුලින් සමස්තය විපරීත වෙනවා ඒ අසත් ධර්මයේ නිසා. ඒක හඳුන්වන්නේ විෂම ලෝභයයි කියලා. ඊළඟ මිත්‍යා ධර්මය කියලා කියන්නේ තම තමන් පිහිටිය යුතු සත් ධර්මයෙන් තමන් ගිලිහිලා ගිහිල්ලා පැවිද්දා මහානකමින් පිරිහෙනවා, මව මාතෘත්වයෙන් පිරිහෙනවා, පියා පීතෘත්වයෙන් පිරිහෙනවා, පාලකයා පාලන ධර්මයෙන් පිරිහෙනවා, ගුරුවරයායේ ගුරු කියන ගෞරවනීය තත්ත්වයෙන් පිරිහෙනවා, වෛද්‍යවරයා ඒ මහජනයා කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රතිකාර කරන ස්වභාවයෙන් පිරිහෙනවා. හැමදෙනාම තම තමන් පිහිටිය යුතු සත් ධර්මයෙන් පිරීලා පිරිහෙන්න වායුව කැළඹෙනවා, ස්වභාවධම කැළඹෙනවා, මුළු සත්ත්ව සංහතියම වෙනසෙන තැනට ස්වභාවික විපත් පැමිණෙනවායි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්තුනි මේ විදිහට මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය මේ තුන විශේෂයෙන්ම බරපතල කාරණා. ඒ වගේම මුසාවෙන් අනුන් රවටනවා නම් මේ කරුණු මේ කටයුතු කරන්න ගියන් පස්සේ බොරු කියන්නට සිද්ධ වෙනවා. අනුන් රවට්ටන්නට සිද්ධ වෙනවා. එක බොරුවක් වහන්නට තව බොරු 10ක් කියන්නට සිද්ධ වෙනවා. මෙබඳු මේ වංචාවෙන් බොරුවෙන් අනේකා රවටලා අනේකා විනාශ කිරීම අනන්ත සසරේ තමන් රැවටිලා විනාශ වෙන්නට මං පැනෙනවා. ඒ වගේම තමයි මද්යපානය කියන අර තමන්ගේ ගත සිත දුර්වල කරන මද්ද්‍රව්‍ය වලින් තමන් විනාශ කරගත්තාම බුදුහාමුදුරෝ දේශනා කරන උපනුපන් ආත්ම භාවයන්හිදී උම්මත්තක වෙන්නට, කෙලතොළු වෙන්නට, නිවට වෙන්නට, ප්‍රඥාවෙන් හීන වෙන්නට, ඒ වගේම අංග විකල වෙන්නට ඒක හේතුවක් වෙනවා. එයි මද්ද්‍රව්‍ය වලින් වෙන්නේ ගත සිත විකෘති වීම.
මානසික ශක්තිය පිරිහීමයි. ඒ පරිහානියට නැවත නැවත මනස ඇදලා දා ගන්නවා නම් තමන් උත්සාහයෙන්ම ඒ ඇබ්බැහිය සසර ගියයින් පස්සේ උපදින ආත්ම භාවවලත් උම්මත්තකව දුබල මනසක් ඇතුව හීන දීන වෙච්ච ඉන්ද්‍රිය ඇතුව ඒ තැනත්තා ජනිත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යග්ගපජ්ජ මේ පරලොව ජීවිතය සුවපත් කරගන්නට හේතු වෙන මේ සීල සම්පදාව කියලා කියන්නේ කුමක්ද? පාණාතිපාතා පටිවිරතෝ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, මද්යපානයෙන් වැළකීම. දැන් වැළකීමයි කිව්වහම පින්නතුනේ හුදෙක් වැළකීම මාත්‍රේ පමණක් නෙමෙයි. දැන් අද හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ මම නම් සත්තු මරන්නේ නැහැ, මම නම් මස් මාළු කන්නේත් නැහැ, ඒ නිසා දැන් මං හරි. එහෙම හිතනවා. සත්තු මරුවේ නැති පමණට, මස් මාළු කාපු නැති පමණට සීලය පූර්ණ වෙන්නේ නැහැ පිණු. ඒක සීලේ එක් අංගයක් විතරයි. සීලේ අංශ දෙකක් තියෙනවා, විරතිය සහ සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල. වාරිත්‍ර සීල කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නට පුළුවන් වෙනවා. කල යුතු දේ කරන්නට පුළුවන් වෙනවා. නොකල යුතු දේ නොකරනවා වගේම කල යුතු දේ කරන්නට පුළුවන් නම් තමයි ඒ තනත්තාගේ සීලය පූර්ණ වෙන්නේ. දැන් නොකල යුතු දේ තමයි ප්‍රාණඝාතය නොකල යුතුයි. කල යුතු දේවල් ටිකකුත් තියෙනවා. අන්‍ය සත්වයින්ගේ ජීවිත රකින්නට, ජීවිත සුවපත් කරන්නට සිතුවිල්ලෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් මං කොච්චර කැප වෙලා තියෙනවා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සෝපානාති පාතා පටිවිරතෝ නිහිත සත්තෝ නිහිත දණ්ඩෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතාන කම්පී විහෙරති. මේ ආර්ය ශ්‍රාවකයා සිල්වත් වෙනවා නම් පානාති පාතා පටිවිරතෝ ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊළඟට නිහිත දණ්ඩෝ දඬු මුගුරු වලින් සත්වයින්ට හිංසා කිරීමෙන් වළකිනවා. නිහිත සත්වෝ සියුම් ආයුධ වලින් සත්වයින්ට හිංසා කිරීමෙන් වළකිනවා. ලජ්ජී පව්කම් කරන්නට ලැජ්ජා වෙනවා. දයාපන්නෝ සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයින් කෙරෙහි හිතවත් බවක්, අනුකම්පාවක්, මෙත් සිතක් ඇති බවට පත් වෙනවා. අන්න කල යුතු දේ. නොකල යුතු දෙයක් තියෙනවා, කල යුතු දෙයක් තියෙනවා. එහෙනම් ප්‍රාණඝාතයෙන් වැළකීමේ කියන සීලය පූර්ණ වෙන්නේ කොතනින්ද? මෙත්තාවෙන්. මෙත්තාව කියන්නේ සෝපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා නිකන් පැත්ත කරලා වාඩි වෙලා හිත හිතා ඉන්න එක විතරක් නෙමෙයි. මෙත්තාව සිතුවිල්ලෙනුත් පතුරවන්න ඕනේ, වචනේනුත්. අන් අයගේ යහපත පිණිස අපි වචන කතා කරනවද? අන් අයට පැමිණෙන විපත් හානි වළක්වන්නට අපි වචන භාවිතා කරනවද? අන් අයට හානි වෙන්නට අපි වචන භාවිතා කරනවද? මෙත්තාව තියෙන පමණට තමයි ඒක තීරණය වෙන්නේ. මෙත්තාව තියෙනවා නම් අනුන්ට හානි නොවෙන්නට, අනුන් රැකෙන්නට, අනුන් සුවපත් වෙන්නට අපි වචන භාවිතා කරනවා. ඊළඟට ක්‍රියාව. අපි කරන කටයුතු වලින් අනුන්ට හානියක් වෙනවද? අනුන්ට පාඩුවක් වෙනවද? අනුන්ට විපතක් වෙනවද? අනුන්ට හානි පාඩු නොවන හැටියට මගේ ක්‍රියාකාරකම් මම හසුරුවා ගන්නවා. එහෙම කරන්න නම් සිතුවිලි, වචන, ක්‍රියා කියන මේ තුන්දොරින්ම සියලු සත්වයින් කෙරෙහි හිතවත් බව, අනුකම්පාව අපට ක්‍රියාවට නංවන්නට පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්නට පුළුවන් නම් අන්නේ තැනැත්තා පළමු සිල්පදයේ මනවින් ආරක්ෂා කළා වෙනවා. ඒ තැනැත්තා ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සීලය මනවින් සම්පූර්ණ කළ කෙනෙක්. එහෙම නැතුව මම නම් මේක කරන්නේ නැහැ කියන පමණින් විතරක් පූර්ණ වෙන්නේ විරතිය සහ එහෙම නැත්නම් වාරිත්‍රය සහ චාරිත්‍රය කියන දෙකම පූර්ණ වෙනකොටයි සීලය සම්පූර්ණ. ඊළඟට මම නම් හොරකම් කරන්නේ නැහැ කියපු පමණින් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අදින්නාදානා පටිවිරතෝ දින්නාදායි දින්න පාටිකංකි. නොදුන් දේ ගැනීමෙන් වළකිනවා වගේම දුන්නු දෙයින් ලැබෙන දෙයින් කර්මානුරූපව Tamanට හිමි දෙයින් ධාර්මික දෙයින් Taman තෘප්තිමත් වෙනවා. දුන්නු දේ පමණක් ගන්නවා, දුන්නු දෙයින් පමණක් සෑහීමටපත් වෙනවා. ඒ වගේම අතේනේන සුචි භූතේන අත්තනා වෙන. සොර නොසිතින්, හොර හිතින් නෙමෙයි ජීවත් වෙන්නේ, හොර නොසිතින් පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා, පිරිසිදු ආත්ම භාවයක් පරිහරණය කරනවා. බොහොම පැහැපත්, වංචාවක් නැහැ, හොරයක් බොරුවක් නැහැ, කපටිකමක් නැහැ, විකෘතියක් නැහැ, පිටින් එකක් ඇතුලෙන් එකක් නැහැ. එක තැනක එක විදිහකට තව තැනක තව විදිහකට නැහැ. කොතනත් ඇතුළත් පිටත් බොහොම පවිත්‍ර ආකාරයෙන්
වංචාවෙන් තොරව Tamanගේ ජීවිතේ පවත්වනවා. ඒකට සොරකම් නොකරනවා වගේම මෙසේ Taman පුහුණු වෙන්නට ඕන. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනවා විතරක් නෙමෙයි, ඒ කියන්නේ පර අඹුවන් පර පුරුෂයන් ඇසුරු නොකරනවා පමණක් නෙමෙයි, Tamanගේ බිරිඳට Tamanගේ සැමියාට මනවින් සලකන්නට ඕන. ඒකයි සදාර බ්‍රහ්මචර්යාවයි කියලා කියන්නේ. දැන් බ්‍රහ්මචර්යාව කියන එක දෙආකාරයි. විවාහ නොවි රකින්න බ්‍රහ්මචර්යාව සහ විවාහ වෙලා රකින්න බ්‍රහ්මචර්යාව. විවාහ නොවි රකින්න බ්‍රහ්මචර්යාව කියන්නේ පැවිද්දෝ සහ ඊළඟට ගිහි ඇතැම් අය විවාහ නොවි බ්‍රහ්මචාරීව ඉන්නවා. ඒ බ්‍රහ්මචර්යාව. තවත් බ්‍රහ්මචර්යාවක් තියෙනවා සදාර බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ විවාහ වෙලා බඹසර රකින්නවා. ඒ කොහොමද? විවාහ වෙලා බිරිඳ ගැන බලන්නේ නැතුව, සැමියා ගැන බලන්නේ නැතුව දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. සදාර බ්‍රහ්මචර්යාවයි කියන්නේ අඹුසැමියන් වශයෙන් තෘප්තිමත්ව කම්සප විඳිනවා. ඉන් ඔබට අන්‍ය පුරුෂයෙක් අන්‍ය ස්ත්‍රියක් ඇසුරු නොකොට Tamanගේ බිරිඳ පිළිබඳව කළ යුතු හැමදේම කරනවා. කායික වශයෙන් මානසික වශයෙන් තෘප්තිමත් වෙන්නට, පවත්වන්නට, සුවපත් වෙන්න හැම දෙයක්ම නිසි විදිහට ඒ කම්සප පවත්වනවා. Tamanගේ සැමියා ගැන සොයලා බලලා ඔහුගේ අවශ්‍යතා හඳුනාගෙන පවත්වනවා. බිරිඳක් වශයෙන්, සැමියෙක් වශයෙන් ඔවුනෝන් මේ මෛත්‍රුන ධර්මය තුළ සදාචාර සම්පන්නව නිරත වෙනවා. හැබැයි ඉන් පරිබාහිර පුද්ගලයන්ට අනතුරු නොකොට, ඉන් පරිබාහිර පුද්ගලයන් මේ සංස්ථාවට ඇතුළත් කරගන්නේ නැතු. ඒකට තමයි සදාර බ්‍රහ්මචර්යාවයි කියලා කියන්නේ. එතකොට අනුන්ගේ පෞල් ජීවිත අවුල් කරන්නේ නැතුව වගේම අන්‍ය ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධ කරගන්න නැතුව වගේම Tamanගේ බිරිඳ ගැන Tamanගේ සැමියා ගැනත් නොබලනවා නම් එතනත් ගැටලුවක්. දැන් සමහරව සිල් රකින්න ගිහිල්ලා ওই ප්‍රශ්නේ ඇති කරගන්නවා. ඉක්මනින් නිවන් දකින්න ගිහිල්ලා පෞල් ජීවිත කඩාකප්පල් කරගන්නවා. මේ ගිහි ජීවිතය තුළ විවාහ වෙලා කටයුතු කරනවා. Taman හිතුවක්කාරකමට මං අද ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා. ඒතර අනේකාගේ කිසි සහයෝගයක් නැහැ ඒකට. බිරිඳට ඕනේ නැහැ එහෙම කරන්න. නමුත් සැමියා බලහත්කාරයෙන් එහෙම කරනවා. සැමියාට ඕනේ නැහැ එහෙම කරන්න. නමුත් බිරිඳ තනි තීරණයකට එළඹෙනවා. මේකත් පින්නතුනි කාම මිත්‍යාචාරයම තමයි. අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීම විතරක් නෙමේ කාම මිත්‍යාචාරය කියන්නේ. Taman විවාහ ජීවිතයට එකඟව සම්මුතියකට පැමිණිච්ච බිරිඳ සහ සැමියා කියන ඔවුන් දෙදෙනා එකමුතුව ජීවත් වෙනවා වෙනුවට අනේකාගේ කැමැත්තකින් තොරව, අනේකාගේ සහයෝගයකින් තොරව තනි තීරණයට Taman බ්‍රහ්මචාරී වෙන්නට හදනවා නම් විවාහ සංස්ථාව තුළ ඒකත් කාම මිත්‍යාචාරයම තමයි. මිත්‍යාචාරය කියලා කියන්නේ මොකද්ද? වැරදි හැසිරීමයි. කාමයේ පිළිබඳව වැරදි විදිහට හැසිරෙනවා. අතික්‍රමණය කිරීමත් වැරදි හැසිරීමක්. ඒ වගේම පැවතිය යුතු తত্ত্বය තමන්ගේ හිතුවක්කාරකමට, තමන්ගේ අවශ්‍යතාවයට නොසලකා හැරීමත් බරපතල බරක්. අද සමාජ නීතිය අනුව නම් ඒක මානව හිමිකමක් කඩ කිරීමක් හැටියට, ගෘහ ජීවිතය තුළ ප්‍රචණ්ඩත්වයේ හැටියට නඩු පවරන්නට පවා අද ඒවට නීති රීති හදලා තියෙනවා. ඇයි ඒ මට්ටමට ගිහින් තියෙන්නේ? ඒක අපරාධයක් නිසා. ඒක වරදක් නිසා. විවාහ වුණේ Tamanට තනියෙන් ජීවත් වෙන්නට නෙමෙයි. පවුලක් හැටියට දෙන්නම එකතු වෙලායි කතා කරගත්තේ. Tamanට මහාන වෙන්න යන්න ඕන නම් කතා බහ කරගෙන, තීරණය කරගෙන, අවසර අරගෙන, ලෙහාගෙන යන්නේක වරදක් නෙමෙයි. Tamanට භාවනා කරන්න ඕන නම්, Tamanට ගුණධම් වඩන්න ඕන නම් දෙන්න කතිකාවත් කරගෙන සම්මුතියකට පැමිණිලා එහෙම කිරීම වරදක් නෙමෙයි. නමුත් බොහෝ නිවෙස්වල අපි දකිනවා බලහත්කාරකමින්, හිතුවක්කාරකමින් නෑ මට ඕන දේ මං කරනවා. ඒ විදිහට Tamanගේ පෞද්ගලික කාය සන්තුෂ්තිය සඳහා විවාහ වුණා. අන්තිමට ඒක වැඩක් නෑ කියලා තේරෙනකොට Taman තනියෙන් තීරණය කරනවා නෑ මං එතනින් අයින් වෙනවා. එහෙම Tamanට තනි තීරණයකට එන්නට පුළුවන් කමක් නෑ විවාහ ජීවිතයක් තුළ. එහෙම කරනවා නම් ඒ තැනත්තා අන්‍ය පුරුෂයන්, අන්‍ය ස්ත්‍රීන් ඇසුරු නොකිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ මේ කියන තැන, මේ සදාර බ්‍රහ්මචර්යාව කියන තැනත් ඒ තැනත්තා සුරක්ෂිත වෙනවා. එහෙම වුණොත් තමයි ඒ තැනත්තා සිල්වතේ, ගෘහ ජීවිතය තුළ සිල්වතේ කියලා කියන්නට පුළුවන්. මේක ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන කාරණයක් වෙනතුනේ. ගෘහ ජීවිතයක් තුළ මහානදම් පුරන්නට බෑ. ගෘහ ජීවිතයක් තුළ මහානදම් පුරන්නට යනවා නම් ඒක විකෘතියක්. ඒක කාම මිත්‍යාචාරයක්. ඒ වගේම පැවිදි ජීවිතයක් තුළ ගිහියන් හැටියට කම්සප විඳින්නට යනවා නම් ඒක පැවිද්දාගේ කාම මිත්‍යාචාරය. ඒතර පැවිද්දා කියලා කියන්නේ පැවිද්දෙක්. ඒ පැවිද්දාට පුළුවන් කමක් නැහැ අනිත් මිනිසුන්ට එක කාන්තාවක් අසුරු කරන්න පුළුවන් නම් මට බැරිද?
අනිත් අයට එක පුරුෂයෙක් ඇසුරු කරන්න පුළුවන් නම් මට බැරිද? එහෙම අයිතියක් පැවිද්දාට නැහැ. මොකද පැවිද්දා කියලා කියන්නේ ඒ සංස්ථාවෙන් බැහැර වෙලා ඒ බ්‍රහ්මචාරී ජීවිතය ලෝකයේ තුල ලෝකයා ඉදිරියේ ප්‍රතිඥා දීපු කෙනෙක්. ඒ නිසා අනිත් අය එහෙම කරනවානේ මට මොකද බැරි කියලා එහෙම කරන්නට පැවිද්දාට ඉඩක් නැහැ. හාමුදුරුවෝ එහෙම කරනවා නම් මට මොකද බැරි කියලා ගිහියාට කරන්නට එහෙම ඉඩක් නැහැ. ඒ නිසා ගිහි ප්‍රතිපදාව එකක්, පැවිදි ප්‍රතිපදාව එකක්. මේ ශාසන බ්‍රහ්මචර්යාව සහ සදාර බ්‍රහ්මචර්යාව කියන දෙකක් කියන බව තේරුම් අරගෙන මේ තුන්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම බැරි වුණොත් ඒ අය ගෘහ ජීවිතය තුළ හැබැයි සිල්වත් ජීවිත ගත කරන අය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි මේ සීලය පිළිබඳව සැලකිලිමත් වෙනකොට නොකල යුතු දේවල් තියනවා වගේම කල යුතු කොටසකුත් තියනවා කියන බව අපි නුවණින් තේරුම් අරගෙන නොකල යුතු දේ නොකර සිටින්නට කල යුතු දේ කරන්නට මේ පංච දුස්චරිතෙන් වළකින්නට ඒ සඳහා අනුබල නොදෙන්නට ඒ සඳහා අනුමත නොකරන්නට ඒ සඳහා සහාය නොවෙන්නට අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ වගේම පංචශීලයේ රකින්නට, අන් අයගේ දිවි රකින්නට, අනුන් සතු දේවල් අනිත් අයට භුක්ති විඳින්නට නිදහසේ ඉඩ සලස්වන්නට අපට හැකි පමණින් ඒකට සහාය වෙන්නට, ඒ වගේම අනුන්ගේ පෞල් ජීවිත රකින්නට, Tamanගේ පෞල් ජීවිතය රැක ගන්නට, ඒ වගේම සත්‍යවාදී වෙන්නට, කායික මානසික විකෘති භාවයටපත් වෙන්නේ නැතුව Tamanගේ පිරිපුන් මනුෂ්‍යත්වයේ රැක ගන්නට යම් කෙනෙකුට පුළුවන් නම් ඒ තනත්තා ගෘහ ජීවිතය තුළ ගිහියෙක් හැටියට රැකිය යුතු උසස් සීල සම්පදාවෙහි පිහිටි කෙනෙක් වෙනවා. ඒ තනත්තා මේ ලෝක වශයෙන් සුවපත් වෙනවා, සාංශාරික වශයෙන් සුරක්ෂිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එදා මේ ව්‍යග්ගපද්‍ය සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන තම තමන්ගේ සිත, කය, වචනය කියන ධාරත්වය ආරක්ෂා කරගෙන අවම වශයෙන් මේ පංච දුෂ්චරිතයෙන් Tamanගේ ජීවිතය වළක්වාගෙන කල යුතු දේ මනවින් නිසි තැන හඳුනාගෙන පුහුණු කරමින් ගෘහ ජීවිතය තුළ සිල්වත් ජීවිත ගත කරන්නට, සීල සම්පදාව ප්‍රගුණ කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.